භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද 2021 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ පළවෙනිදා සිකුරාදා සෑම සිකුරාදා දිනකම එංගලන්ත වේලාවෙන් පස්වරු 2:30ටත් ඒ වගේම ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 7ටත් පවත්වන මේ සූත්‍ර අධ්‍යයන පන්තිය එංගලන්තයේ තේම්ස් බෞද්ධ විහාරස්ථානයේදී ආරම්භ කරන ලදුව දැනට ශ්‍රී ලංකාවේ සිට මෙහෙවන සූත්‍ර අධ්‍යයන පන්තියක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ. දැන් වසර ගණනාවක පටන් මේ සූත්‍ර අධ්‍යයන පන්තියට සහභාගී වන ඒ කල්යාණ මිත්‍ර හිතවත් සෑහෙන පිරිසගේ සම්බන්ධතාවයෙන් යුක්තව ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය අපි සූත්‍ර දේශනාවන් තුලින් මුල් පෙළෙන් හඳුනා ගනිමින් අවබෝධ කරගෙන සිංහල භාෂාවෙනුත් පාලි භාෂාවෙනුත් ඉංග්‍රීසි භාෂාවෙනුත් කියන භාෂා තුනෙන්ම කියවමින් අධ්‍යයනය කරමින් හඳුනා ගැනීමට උත්සාහ කරන වැඩසටහනක් හැටියට මේ සිකුරාදා දිනවල පත්වෙන සූත්‍ර අධ්‍යයන පන්තිය ක්‍රියාත්මක වෙන්නේ. අද සහභාගී වන සියලු දෙනාටත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අපි සූත්‍රයේ ගිය සතියේ අපි අධ්‍යයනය කරපු සූත්‍රය තව ටිකක් ඉතුරු වෙලා තියෙනවා. ඒ කොටස අපි අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මීට කලින් සතියේ කතා කළේ මහා ධම්ම සමාදාන සූත්‍රය. ඒ සූත්‍රයේදී භික්ෂුන් වහන්සේලා අමතල බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ ওই විදිහටද හතර ආකාරයකින් යම්කිසි කෙනෙකුගේ ජීවිතය දෙස බලන්නේ. එහෙම නැත්නම් Tamanට එළඹෙන කරුණු පිළිබඳව කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණය තමයි කතා කළේ. එහිදී කතා කළා වර්තමානයේදී වේදනා සහගතව අකමැත්තෙන් අපහසුවෙන් යුක්තව කටයුතු කරන අතර එහි විපාක වශයෙන්ුත් වේදනාදායක ප්‍රතිඵල ලැබීම, ඊළඟට මේ අවස්ථාවේදී සතුටු සිතින් යුක්තව කරන දේවල් නමුත් එහි විපාක හැටියට අහිතකර වේදනාකාරී විපාක ලබන දේවල් වල යෙදීම, ඒ වගේම මේ අවස්ථාවේදී වේදනාදායක අකමැත්තෙන් කරන දේවල් නමුත් ප්‍රතිඵල හැටියට හොඳ යහපත් ඉෂ්ට විපාක ලබන කටයුතු, ඒ වගේම මේ අවස්ථාවේදී සතුටෙන් සිදු කරන එහි විපාක හැටියට පසු අවස්ථාවේදී සතුටක් ලබා දෙන කරුණු කියන මෙන්න මේ හතර වර්ගයක කරුණු පිළිබඳව එහෙම ක්‍රමයක් තියෙනවා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළා. කෙනෙකුගේ චර්යාව වර්තමාන චර්යාව හා විපාක ලැබීම වශයෙන් කොහොමද ඒක වර්තමානයේදී සතුටට පත්වීම හෝ වේදනාවට පත්වීම ප්‍රතිඵල හැටියට විපාක වශයෙන් සතුටට හෝ වේදනාවට පත්වීම කියන කරුණු ඇසුරු කරගෙන හතර ආකාරයක පැවතුම් පිළිබඳව බුදු පියාණන් වහන්සේ දේශනා කළා. ඒතර ඒ කාරණේ තමයි අපි සාකච්ඡා කළේ. එහෙම සාකච්ඡා කරලා ඒකෙදී අවස්ථා දෙකක්, ඒ කියන්නේ දන්නා නොදන්නා නොදක්නා පුද්ගලයා හැසිරෙන විදිහත්, ඒ වගේම දන්නා දක්නා පුද්ගලයා හැසිරෙන විදිහත් කියන මේ ආකාර දෙකක් අපි එහිදී සාකච්ඡා කළා. එතකොට දන්නා දක්නා නැත්නම් තව විදිහකට කිව්වොත් එහෙම යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත කියන එක. ඒතර අයෝනිසෝ මනසිකාරයෙන් යුක්ත තැනැත්තා කොහොමද මේ වර්තමානයේ වේදනා සහිත අනාගතයේ වේදනා සහිත දේවල්
වල යෙදෙනවා ඒ නොදන්නා නොදක්නා අයෝනිසෝ මනසිකාරයෙන් යුක්ත එක්කෙනා ඒ විදිහට ඒ හතරම සම්බන්ධයෙන්ම අයෝනිසෝ මනසිකාරයෙන් යුක්තව කටයුතු කරන හැටිත් යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව දන්නා දක්නා පුද්ගලයා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන හැටිත් කියන ආකාර හතර තමයි එදා අපි සාකච්ඡා කළේ. එතකොට එහෙම සාකච්ඡා කරලා අවසානයේදී අපි කිව්වා මේ පානාතිපාතා කියන හඳුන්වන සතුන් මැරීම, හොරකම් කිරීම, කාමයේ වර්ධවා හැසිරීම, බොරු කීම, කේලම් කීම, රළු වචන, පරුස වචන කීම, ප්‍රලාප දෙඩවීම වගේ දේවල්, ඒ වගේම විෂම ලෝභය, ව්‍යාපාදයේ, මිත්‍යා දෘෂ්ටිය කියන මේ දේවල් වල යෙදෙන තැනැත්තා හා නොයෙදෙන තැනැත්තා හැටියට මේ වර්ගීකරණයට අදාළ වෙන විදිහට ඒ අය ඒ විදිහට යෙදීම හෝ නොයෙදීම මත ඒගොල්ලෝ මෙලෝ වශයෙන් පීඩාවට පත්වෙන ආකාරයත් පරලෝ වශයෙන් දුගතියට ගිහිල්ලා දුක් විඳීමට පත්වෙන ආකාරයත් හෝ නිවැරදිව කටයුතු කරනවා නම් සුගතියට යන හැටි කියන කරුණු තමයි එදා අපි කතා කළේ. ඒ සියල්ල අපි එදා කතා කරලා අවසන් කළා. අද තියෙන්නේ එහි ඊළඟ කොටස තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. එහිදී කිසියම් උදාහරණ හතරක් ගැනත් මේ කාරණේ පැහැදිලි කිරීම තමයි මෙතෙන්දී විස්තර වෙන්නේ. අපි එදා කතා කරපු කාරණය උදාහරණ ගෙන දෙමින් බුදු පියාණන් වහන්සේ මේක තවත් පැහැදිලි කරනවා කොයි විදිහටද මේක සිද්ධ වෙන්නේ කියන එක. Bhikkhus, suppose there were a bitter gourd. Oh. ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මම ගෙදර ඉන්නේ. ඔව්. අක්කලා ගෙදර ඉන්නේ. ස්වාමීන් වහන්සේ මට මේ සූත්‍රේ නම කියනවද? මට මතක නෑ ලියාගත්ත දැන් මතක නෑ. මහා ධම්ම සමාදාන සූත්‍රය. බොහොම ස්තුතියි ස්වාමීන් වහන්සේ. මහා ධම්ම සමාදාන සූත්‍රය. මං ඉන්නේ අක්කත් එක්ක අපි දෙන්නම මේ අහනවා. හරි හොඳයි. හොඳයි ස්වාමීන් වහන්සේ. මට පේන්නේ නෑ මට. පේන්නේ නැද්ද? අනික අයට පේනවද? පේනවා ස්වාමීන් වහන්සේ. පේනව නේද? එහෙනම් ડોක්ටර් මොකද ප්‍රශ්නයක්ද දන්නේ මේ ඩිවයිස් එකේ? පේනවා. අනික අයට පේනවලු? පේනවා. මුණසිංහ ડોක්ටර්ට මටත් පේනවා. ඔව්. පොඩක් මේ ලැප්ටොප් එක කම්පියුටරේ පොඩක් බලනවද මොකද වෙලා තියෙන්නේ කියලා? අපිටත් පේනවා ස්වාමින් වහන්සේ. ඔව්. මේ අනික් අයට නම් පේනවා කියලා කියනවා පොඩ්ඩක් බලන්නකෝ ඒක. ડોක්ටර් මුණසිංහට දැන් පේනවද? Bhikkhus, suppose there were a bitter gourd mixed with poison, and a man came who wanted to live, not to die, who wanted pleasure and recoiled from pain, and they told him, "Good man, this bitter gourd is mixed with poison. Drink from it if you want. As you drink from it, its color, smell, and taste will not agree with you. And after drinking from it, you will come to death or deadly suffering." Then he drank from it without reflecting and did not relinquish it. As he drank from it, its color, smell, and taste did not agree with him, and after drinking from it, he came to death or deadly suffering. Similar to that, I say, is the way of undertaking things that is painful now
and ripens in the future as pain. සෙය්‍යතාපි භික්කවේ තිත්ත කාලාබු විසේන සංසට්ටෝ. අත පුරිසෝ ආගච්ඡෙය්‍ය ජීවිතු කාමෝ අමරිතු කාමෝ සුඛකාමෝ දුක්ඛ පටික්කුලෝ තමේනං ඒවං වදෙය්‍යෝ අම්බෝ පුරිස අයං තිත්ත කාලාබු විසේන සංසට්ටෝ සචේ ආකංකසි පිව තස්ස තේ පිවතෝ චේව නච්චා දෙස්සති වන්නේනපි ගන්ධේනපි රසේනපි පිවිත්වා ච පන මරණං වා නිගච්ඡසි මරණ මත්තං වා දුක්ඛන්ති සෝතං අපපටි සංකාය පිවෙය්‍ය නප්පටි නිස්සජ්ජෙය්‍ය තස්සතම් පිවතෝ චේව නච්ඡාදෙය්‍ය වන්නේනපි ගන්ධේනපි රසේනති පිවිත්වාච පන මරණං වා නිගච්ඡෙය්‍ය මරණ මත්තං වා දුක්ඛං තතූපමාහම් භික්කවේ ඉමං ධම්ම සමාදානං වදාමි යමිදං ධම්ම සමාදානම් පච්චුප්පන්න දුක්ඛං චේව ආයතින්ච දුක්ඛ විපාකං. තර මෙහිදී බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා යම් අවස්ථාවකදී පිරිසක් ලෑස්ති කරනවා මේ කරවිල සමග මිශ්‍ර කරපු විසක්. එතකොට කරවිල විෂය සමග මිශ්‍ර කරපු විසක් හදලා තියාගෙන ඉන්නවා. එතෙන්ට මිනිස්සෙක් එනවා ජීවත් වෙන්න කැමති. එයා මැරෙන්න එයාගේ අවශ්‍යතාවයක් නැහැ. එයා සතුටින් ඉන්න කැමති. වේදනාව විඳින්න එයාගේ කැමැත්තක් නැහැ. එහෙම ඒ ස්වභාවයේ ජීවිතුකාමෝ අමරිතුකාමෝ සුඛකාමෝ දුක්ඛ පටික්කුලෝ. එතකොට එයා ජීවත් වෙන්න කැමති, මැරෙන්න කැමති නැහැ, සැපයට කැමති, දුක් විඳින්නත් කැමති නැහැ. එතකොට එහෙම ස්වභාවයෙන් ඉන්න කෙනෙක් එතෙන්ට ආවහම එයාට කියනවා good man අම්බෝ පුරිස. මේ තිත්ත සමග මිශ්‍ර කරවිල මේ සමග මිශ්‍ර වෙච්ච මේ විස අපි හදලා තියෙන්නේ කැමති නම් බොණ්ඩ එක. ඒක එකකින් ඔබ බිව්වහම ඒකේ පාට සුවඳ ඒකේ රසය මේ ඔක්කොම සමහරට ඔබට අමිහිරි වෙන්න පුළුවන්. ඒවා ප්‍රිය නැති වෙන්න පුළුවන්. ඒ වගේ මේක බිව්වට පස්සේ ඔබ මරණයටපත් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මාරාන්තික පීඩාවකට වෙහෙසකටපත් වෙන්නත් පුළුවන්. එතකොට එයා ඒකෙන් ඒ කරවිල සමග මිශ්‍ර වෙච්ච විස එයා ප්‍රතික්ෂේප කරන්නේ නැතුව එයා ඒක ගැන කල්පනා කරන්නේ නැතුව අවබෝධ කරගන්නේ නැතුව ඒක පිළිගන්නවා බොනවා මේ ප්‍රතික්ෂේප කරන්නේ නැතුව. එහෙම බීම නිසා එහි පාට එහි සුවඳ එහි රසය එයාට ප්‍රිය නැහැ අප්‍රසන්නයි. ඒ වගේම මේක බිව්වට පස්සේ එයා මරණයට හෝ මාරාන්තික පීඩනයකට වෙහෙසකට පත් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ මේ උදාහරණයට සමානව සමහර කෙනෙක් වේදනාකාරී පීඩාකාරී අහිතකර දේවල් වල දැන් වර්තමානයේ යෙදෙනවා. එහි විපාක හැටියට ප්‍රතිඵලය හැටියට පසු අවස්ථාවකදී බලවත් වෙහෙසකට පීඩාවකට කරදරයකට පත් වෙන්න පුළුවන්. අන්න එහෙම දේවල් මිනිස්සු කරනවා කියලා බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා. අර ඉස්සලා අපි මේ පැහැදිලි කරද්දී සතුන් මැරීම, හොරකම් කිරීම, කාමයේ වර්ධව හැසිරීම, බොරු කීම, කේලම් කීම, ඔය වගේ දේවල්, විෂම ලෝභය, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටිය, ඔය වගේ දස අකුසල් වල යෙදෙන තැනැත්තා ඒවා අමිහිරි බව දකිමින් ඒවායේ පීඩාව වෙහෙසකර තත්ත්වය කියන එකක් දකිමින් නමුත් ඒවායේ යෙදෙනවා. එහි අනිෂ්ට ඵල විපාක හැටියට අහිතකර වෙහෙසකර අත්දැකීම් එයා ලබනවා කියන මෙන්න මේ තත්ත්වයකට උදාහරණ හැටියට තමයි මේ කරවිල සමග මිශ්‍ර වෙච්ච විස
පානය කළාම එයා ලබන ප්‍රතිඵලය එයා ලබන සාන්දෘෂ්ටික ප්‍රතිඵලය කියන්නේ මෙලොව වශයෙන්ම නැත්තම් එහෙම නැත්තම් එහිට අදාළ විදිහටම අස්පනා පිටම පේන විදිහට එයාට දකින්න ලැබෙන ප්‍රතිඵලය පිළිබඳව මේ විදිහට පැහැදිලි කරනවා මේ උපමාවෙන්. ඒතර අපි කවර හෝ දෙයක් අකමැත්තෙන් කරනවා ප්‍රියතාවයක් නැතුව ඒ වගේම එහි විපාකයේ හැටියටත් අහිතකර වෙහෙසකර අත්දැකීමක් තමයි අපිට ලබන්න වෙන්නේ කියන එක තමයි එතෙන්දී ඒ උදාහරණයෙන් පැහැදිලි කළේ. Suppose there were a bronze cup of beverage possessing a good color, smell and taste, but it was mixed with poison, and a man came who wanted to live and not to die, who wanted pleasure and recoiled from pain, and they told him, "Good man, this bronze cup of beverage possesses a good color, smell and taste, but it is mixed with poison. Drink from it if you want. As you drink from it, its color, smell and taste will agree with you. But after drinking from it, you will come to death or deadly suffering." Then he drank from it without reflecting and did not relinquish it. As he drank from it, its color, smell, and taste agreed with him. But after drinking from it, he came to death or deadly suffering. Similar to that, I say, is the way of undertaking things that is pleasant now and ripens in the future as pain. සෙය්‍යතාපි භික්කවේ ආපානීයකංසෝ වන්න සම්පන්නෝ ගන්ධ සම්පන්නෝ රස සම්පන්නෝ සෝචකෝ විසේන සංසට්ටෝ අත පුරිසෝ ආගච්ඡෙය්‍ය ජීවිතුකාමෝ අමරිතුකාමෝ සුඛකාමෝ දුක්ඛ පටික්කුලෝ තමේනං ඒවං වදෙය්‍යු අම්බෝ පුරිස අයං ආපානීයකංසෝ වර්ණ සම්පන්නෝ ගන්ධ සම්පන්නෝ රස සම්පන්නෝ සෝචකෝ විසේන සංසට්ටෝ සච්චේ ආකංකසි පිව තස්සතේ පිවත්තෝ හි කෝ චාදෙස්සති වන්නේනපි ගන්ධේනපි රසේනපි පිවිත්වාච පන මරණං වා නිගච්ඡසි මරණ මත්තං වා දුක්ඛන්ති සෝතං අපටි සංකාය පිවෙය්‍ය නප්පටි නිස්සජ්ජෙය්‍ය තස්සතම් පිවතෝති කෝ චාදෙය්‍ය වන්නේනපි ගන්ධේනපි රසේනපි පිවිත්වාච පන මරණං වා නිගච්ඡෙය්‍ය මරණ මත්තං වා දුක්ඛං තතූපමාහං භික්ඛවේ ඉමන් ධම්ම සමාදානං වදාමි යමිදන් ධම්ම සමාදානම් පච්චුප්පන්න සුඛං ආයතින් දුක්ඛ විපාකං. ත්‍ර මේ සියල්ලම ධම්ම සමාදාන හැටියට දක්වලා තියෙන ධම්ම සමාදාන කියන එකේ දැන් මෙතන අර්ථය වෙන්නේ යම් යම් කරුණු වලට අපි එකඟ වෙන ආකාරය. යම් යම් දේවල් වල ව්‍යාවෘත වෙන හැටි, යෙදෙන හැටි, ඒවාට සම්බන්ධ වෙන හැටි, ඒවා ආශ්‍රය කරන හැටි කියන මේ කාරණා තමයි ඒක අපේ ජීවිත පැවැත්මේ ගෙදර දොරේ හෝ ව්‍යාපාර ස්ථානයේ රැකියාව ස්ථානයේ හිතවතුන් ඥාතීන් අතර මගතොටේ ඕනෑම තැනකදී අපි කරන කියන අපට කරන්න සිද්ධ වෙන දේවල් සම්බන්ධයෙන් ඕනෑම එකකදී අපි ඒවා සමග සම්බන්ධ වෙන ආකාරය, ඒවත් එක්ක කටයුතු කරන ආකාරය තමයි මෙතෙන්දී පැහැදිලි කරන්නේ, කතා කරන්නේ ඕනෑම කටයුත්තක් දෙයක් සම්බන්ධයෙන්. ඒක මොකක්ද කියන එක ප්‍රශ්නයක් නැහැ. අපට අදාළ වෙන ඕනෑම දෙයක් සම්බන්ධයෙන් අපි එහි යෙදෙන හැටි තමයි මෙතෙන්දී කතා කරන්නේ. දැන් මෙතෙන්දී කියනවා යම් විදිහකින් යම් කෙනෙක් ලෝකඩ වාජනයකට වාජනයක් භාවිතා කරලා ඒකට බොහොම මේ රසවත්
ඒක හොඳ වර්ණයකින් යුක්තව, හොඳ සුවඳකින් යුක්තව, හොඳ රසයකින් යුක්තව මේ දේවල් මිශ්‍ර කරලා තියෙනවා. නමුත් එයි තියෙන්නේ විසක්. වසක් තමයි තියෙන්නේ මේ කෝප්පේ. ඒකේ වර්ණය පාට හා රසය කියන දේවල් ඔක්කොම හොඳ විදිහට තියෙනවා. ඒ කෝප්පෙත් ලස්සනයි වටිනා විදිහට තියෙනවා, දිලිසෙමින් තියෙනවා. ඒකේ පාටත් හොඳයි, වර්ණයත් හොඳයි, රසයත් හොඳයි. නමුත් ඒකේ තියෙන්නේ හලාහල විසක්. එතකොට යම් කිසි කෙනෙක් එනවා ජීවත් වීමට කැමති, මැරෙන්න ඕනකමක් නැති, ඒ වගේම ජීවිතේ සතුටින් ගත කරන්න කැමැත්තක් තියෙන, දුක කියන එක ප්‍රතික්ෂේප කරන වර්ගයේ කෙනෙක් මිනිස්සෙක් එතෙන්ට එනවා. ඒ ආවම එතන ඉන්න අය කියනවා මේ ලෝකඩ කෝප්පය මේ බීම වර්ගයකින් සකස් කරලා තියෙන්නේ. ඒකේ හොඳ පාටක් තියෙනවා, හොඳ සුවඳක් තියෙනවා, හොඳ රසයක් තියෙනවා. නමුත් මේකේ තියෙන්නේ නම් විස. එතකොට ඔබ කැමති නම් මේකෙන් බොන්න පුළුවන්. එතකොට එයා ඒකෙන් බිව්වහම ඒකේ වර්ණය, ගන්ධය, රසය දේවල් ඔබට මිහිරි, හොඳයි, කැමති, ඔබ කැමති ආකාරයේ දේවල් තමයි තියෙන්නේ. නමුත් ඒකෙන් ඔබ බිව්වහම ඒකෙන් එයාව මරණයටපත් වෙන්නත් පුළුවන්, මාරාන්තික පීඩාවකට, වෙහෙසකටපත් වෙන්නටත් පුළුවන් කියලා එයාට කියනවා. එතකොට ඒ ගැන අවබෝධයක් ඇති කරගන්නේ නැතුව, කල්පනාවක් ඇති කරගන්නේ නැතුව ඔහු ඒකෙන් බොනවා. ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැතුව. ඒක බීම නිසා එයාට ඒ වෙලාවේ හොඳ ලස්සන කෝප්පයක බොන්න පුළුවන් වෙනවා. ඒ වගේම හොඳ සුවඳක් තියෙනවා, හොඳ රසයක් තියෙනවා. ඒවා එයාට ප්‍රියයි. නමුත් ඒක එයා බිව්වට පස්සේ මරණයටපත් වෙන්න හෝ මාරාන්තික අසනීපයකටපත් වෙන්නට පුළුවන්. මෙන්න මේ වගේ, මේ උදාහරණයට වගේ මම ඔබට කියන්නේ සමහර අය සමහර දේවල් කරනවා. වර්තමානයේ බොහොම ලස්සනයි, ප්‍රසන්නයි, බොහොම කැමති, මිහිරි වාගේ hina වෙවි සතුටෙන් කරන්න පුළුවන්. නමුත් එහි ප්‍රතිඵලය හරිම භයානක, අහිතකර, වෙහෙසකර එකක් බවට පත් වෙන්න පුළුවන් කියලා මේකත් එක්ක මිනිස්සු විසින් කරන එක්තරා ක්‍රමයක් තමයි. වර්තමානයේදී එයා බොහොම hina වෙවි, සන්තෝෂයෙන් අනික් අය සමග එකතු වෙලා මිහිරි විදියට කැමැත්තෙන් කරනවා. මිනිස්සු විනෝදයට මාළු බාන්නේ. ඒ වගේ යම් අහිතකර ව්‍යාපාර කරන්නේ බොහොම සතුටෙන්, බොහොම කැමැත්තෙන් මේ දේවල් කරනවා. නමුත් එහි විපාක හැටියට කවදා හෝ දවසක එහි විපාකයක් විඳින්න වුණාම, ඒක නීතියට හසු වුණාම, එහෙම නැත්නම් වෙනත් මහජන අප්‍රසාදයටපත් වුණාම, කවර හෝ අවස්ථාවක Tamanට පසුතැවෙන්න අවස්ථාවක් ආපු වෙලාවට එයා බලවත් පීඩාවට, වෙහෙසට, කරදරයට පත් වෙනවා. එතකොට මිනිස්සු කරන දේවල් ඔය විදිහටත් එක වර්ගීකරණයක්. ඒ කරන අවස්ථාවේ යා සතුටෙන් ඒක කරනවා තමයි. එයා හිතනවා ඒක මිහිරි, හොඳයි, සන්තෝෂයෙන් කරන්න පුළුවන් කියලා. නමුත් ඒක විපාකයේ හැටියට බැලුවාම කවදා හෝ දවසක එහි විපාක හැටියට යම් අනිෂ්ට විපාකයක්, අහිතකර විපාකයක්, වේදනාකාරී, පීඩාකාරී විපාකයක් එයාට අත්දකින්න සිද්ධ වෙන්නේ. එතකොට ඒ බඳු දේවල්ුත් සමහර අය යෙදෙනවා. ධම්ම කිව්වහම ඕනෑම දෙයක්, හිතකර දේවලුත්, අහිතකර දේවලුත් ඔක්කොම ධම්ම. සමාදාන කියන්නේ අපි ඒවා එකඟ වෙනවා, සම්බන්ධ වෙනවා, අනුගමනය කරනවා, ඒ ක්‍රියාවලියට අනුගත වෙනවා කියන ඔක්කොම තේරුම් ටික එතන තියෙනවා. ඒතර මේ විදිහට වර්තමානයේ ඒක කරන අවස්ථාවේ මිහිරි කැමැත්තක් තියෙනවා, එකඟතාවයක්, තමන් සන්තෝෂයෙන් ඉන්නවා. නමුත් ප්‍රතිඵල වශයෙන් තමයි අනිෂ්ට විපාකයක් එයා භුක්ති විඳින්නේ. Suppose there were fermented urine mixed with various medicines, and a man came sick and jaundice, and they told him, "Good man, this fermented urine is mixed with various medicines. Drink from it if you want. As you drink from it, its color, smell, and taste will not agree with you.
but after drinking from it, you will be well. Then he drank from it after reflecting, and did not relinquish it. As he drank from it, its color, taste, and smell did not agree with him. But after drinking from it, he became well. Similar to that, I say, is the way of undertaking things that is painful not now and ripens in the future as pleasure. සයතාපි භික්කවේ පූතිමුත්තං නානා බේසජ්ජයෙහි සංසට්ටං. අත පුරිසෝ ආගච්චෙය්‍ය පණ්ඩුකරෝගී තමේනං ඒවං වදෙය්යුම් අම්බෝ පුරිස ඉද පූතිමුත්තං නානා බේසජ්ජයෙහි සංසට්ටං සචේ ආකංකසි පිව තස්සතේ පිවත්තෝහි කෝ නච්චා දෙස්සති. වන්නේනපි ගන්ධේනපි රසේනති පිවිත්වාච පන සුකී භවිස්සතීති. සෝතම් පටිසංකාය පිවෙය්‍ය නප්පටි නිස්සජ්ජෙය්‍ය තස්සතම් පිවතෝහි කෝ නච්චාදෙය්‍ය වන්නේනපි ගන්ධේනපි රසේනපි පිවිත්වාච පන සුකී අස්ස. තතූපමාහම් භික්කවේ ඉමන් ධම්ම සමාදානං වදාමි. යමිදං ධම්ම සමාදානම් පච්චුප්පන්න දුක්ඛං ආයතින් සුඛ විපාකං. මෙතෙන්දි බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා අපි හිතමු මේ පල් කරපු ගව මුත්‍රේහි මුත්‍රයෙන් සකස් කරපු ඒකට බොහෝ ඖෂධ වර්ග දාලා හදපු බෙහෙතක් තියෙනවා. එතකොට අපි අර තියෙන පූතිමුත්ත බේසජ්ජය කියලා කියන්නේ. එතකොට මේ ගව මුත්‍රාවෙහි දාලා දාරලු ඇතුළු ඖෂධ වර්ග දාලා ඒක පල් කරලා අර ගව මුත්‍රාවල හදන බෙහෙතක් තියෙනනේ පූතිමුත්ත බේසජ්ජය කියලා. එතකොට මේ විදිහට හදන බෙහෙතක් හදලා තියෙනවා ගව මුත්‍ර වලින් පල් කරපු ගව මුත්‍ර වලින් ඖෂධ යොදලා හදපු මේ බෙහෙත හදලා තියෙනවා. එතකොට එතෙන්ට එනවා අසනීපයට පත්වෙච්චි සෙංගමාල රෝගියෙක් එතෙන්ට එනවා. ආවහම ඔහුට කියනවා මේ එතන ඉන්න අය පින්වත් පුරුෂය අපි මේ ගව මුත්‍ර පල් කරලා හදපු ඒවයින් පසවල හදපු බොහොම ඖෂධ වර්ග දාලා හදපු බේතක් තියෙනවා. ඔබ කැමති නම් ඒකෙන් බොන්න පුළුවන්. ඔබ ඒකෙන් බිව්වහම ඒකේ මේ පාට ඒකේ සුවඳ ඒකේ රසය නම් එච්චර ප්‍රිය නෑ. ඒක අප්‍රසන්නයි ටිකක් වී ගන්න අමාරුයි. බට් නමුත් ඔබ ඒක බිව්වට පස්සේ ඔබේ රෝගය සනීප කරගන්න නම් පුළුවන් සනීප වෙනවා. එතකොට එයා කල්පනා කරනවා මේක අපහසු වුණාට එකපාරට බී ගන්න අමාරු වුණාට ඒක බිව්වහම ලොකු සුවයක් පහසුවක් ලැබෙන නිසා එයා ඒක පාවිච්චි කරනවා බොනවා ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එතකොට ඒක බොනකොට එහි වර්ණය රසය සුවඳ මේ ඔක්කොම එච්චර මිහිරි නෑ අප්‍රසන්න ගතියකින් යුක්තයි. නමුත් ඒක බිව්වට පස්සේ එයා තමන්ගේ රෝගයෙන් සෙංගමාල රෝගයෙන් සනීපයට පත් වෙනවා මරණයෙන් බේරෙන්න එයාට පුළුවන්කම ලැබෙනවා. එතකොට මෙන්න මේ උදාහරණය වගේ යම් කිසි කෙනෙක් මේ අවස්ථාවේදී සමහරට වේදනාදායක වුණාට අපහසු වුණාට අමහිරි වුණාට කටුක වුණාට තමන් කරන කියන අනුගමනය කරන ක්‍රියාවලිය ප්‍රතිපත්තිය හෝ දේ යම් වෙහෙසකර වුණාට අපහසු වුණාට ඒක විපාක වශයෙන් බලද්දී අනාගතයේදී ඒක බොහොම හොඳ යහපත් ඉෂ්ට විපාකයක් හොඳ ප්‍රතිඵලයක් ඇති කරලා දෙන්න පුළුවන් කිය. එතකොට මේකත් එක්තරා උදාහරණයක් හැටියට දක්වනවා. ඒ කරන වෙලාවේ පාවිච්චි කරන වෙලාවේ වර්තමානයේදී ඒක වෙහෙස කර අපහසු එකක් වුණාට ඒ ප්‍රතිඵලය හැටියට විපාකය හැටියට ඉදිරි අවස්ථාවකදී පසු අවස්ථාවකදී ඒකෙන් එයාට සුවයක් පහසුවක්
ලබන්නට මරණයෙන් බේරෙන්නට රෝගය සනීප කරගන්නට අවස්ථාව සැලසෙනවා. ඒතර ඒ නිසා එහි වටිනාකමක් තියෙනවා කියලා බුදු පියාණන් වහන්සේ විස්තර කරනවා පැහැදිලි කරනවා මේ පිත්ත කාමලා රෝගයේ එහෙම නැත්නම් සෙංගමාල රෝගයෙන් පීඩාවට පත්වෙච්ච කෙනෙකුට බේරෙන්න පුළුවන් විදිහක් හැටියට ඖෂධයක් හැටියට මේ උදාහරණය දක්වලා පැහැදිලි කරනවා. Suppose there were curd, honey, ghee and molasses mixed together, and a man with dysentery came, and they told him, "Good man, this is curd, honey, ghee, and molasses mixed together. Drink from it if you want. As you drink from it, its color, smell, and taste will agree with you, and after drinking from it, you will be well." Then he drank from it after reflecting and did not relinquish it. As he drank from it, its color, smell, and taste agreed with him, and after drinking from it, he became well. Similar to that, I say, is the way of undertaking things that is pleasant now and ripens in the future as pleasure. සයතාපි භික්ඛවේ දදීච මදූච සප්පීච පානිතංච ඒකජ්ජං සංසට්ටං අත පුරිසෝ ආගච්ඡේය ලෝහිත පක්ඛන්දිකෝ තමේනං ඒවං වදෙය්‍යුම් අම්බෝ පුරිස ඉදං දදිංච මදුංච සප්පිංච පානිතංච ඒකජ්ජං සංසට්ටං සචේ ආකංකසි පිව තස්සතේ පිවතෝ චේව චාදිස්සති වන්නේනපි ගන්ධේනපි රසේනපි පිවිත්වාච පන සුඛී භවිස්සතිති සෝතම් පටිසංකාය පිවෙය්‍ය න පටිනිස්සජ්ජෙය්‍ය තස්සතං පිවතෝ චේව චාදෙය්‍ය වන්නේනපි ගන්ධේනපි රසේනපි පිවිත්වාච පන සුඛී අස්ස තතූපමාහම් භික්කවේ ඉමන් ධම්ම සමාදානං වදාමි යමිදන් ධම්ම සමාදානම් පච්චුප්පන්න සුකංචේව ආයතින්ච සුඛ විපාකං. මෙතෙන්දී බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා අපි හිතමු යම් කිසි පිරිසක් කිරි පැණි ගිතෙල් ඒ වගේම උක්සකුරු කියන මේ දේවල් උක්පැණි මේ දේවල් වලින් ඔක්කොම එකට අනලා එකතු කරලා හදාගත්ත බෙහෙතක් ඖෂධයක් හදාගෙන තියෙනවා. එතකොට රක්තාතිසාරයෙන් යුක්ත මිනිස්සෙක් එතෙන්ට එනවා. එයාට කියනවා මේ අය අපි මේ හදලා තියෙනවා ඖෂධයක් මේකේ කිරි තියෙනවා පැණි තියෙනවා ගිතෙල් තියෙනවා ඒ වගේම උක්කකුරු තියෙනවා මේ ඔක්කොම එකට මිශ්‍ර කරලා තියෙන්නේ. ඔබ කැමති නම් මේකෙන් බොන්න පුළුවන්. ඔබ ඒකෙන් බිව්වොත් එහෙම ඒකේ වර්ණය සුවඳ රසය මේ ඔක්කොම මිහිරි ඔබ කැමති ඔබට ප්‍රසන්නයි ඒවා. ඒ වගේම ඒක බිව්වට පස්සේ ඔබේ තියෙන රෝගය සනීප වෙන්න පුළුවන්. ඔබේ මාරාන්තික රෝගයෙන් ඔබට මිදෙන්න පුළුවන්. එයා ඒ රෝගියා කල්පනා කරලා අවබෝධ කරගෙන මේ ඖෂධය මේ බේත මේ රසවත් පානය බොනවා. එයා ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒක බීම නිසා එයා ඒක බීමේදී එයාට එහි වර්ණය සුවඳ රසය මේ සියල්ලම එයා කැමති මිහිරි. ඒ වගේ මේක බිව්වට පස්සේ එයා තමන්ගේ රෝගය සනීප කරගන්නවා සුවයටපත් වෙනවා. මෙන්න මේ වගේ සමහර ක්‍රියාවන් සමහර දේවල් තියෙනවා ඒවා මිහිරි කරන්න පුළුවන් එකඟයි කරන අවස්ථාවේ සතුටෙන් ඒක කරන්න පුළුවන්. ඒ වගේ ස්වභාවයේ දේවල් තියෙනවා යම් යම් වැඩ ප්‍රතිපත්ති යම් යම් ක්‍රියාමාර්ගයන් අනුගමනය කරන්න පුළුවන්. ඒ වගේ මෙහි ප්‍රතිඵල හැටියටත් ඊ타ත්ම හිතකර යහපත් ඉෂ්ට විපාක ලබන්නට පුළුවන්කම තියෙනවා. ඒතර මේකත් එක ක්‍රමයක්. අර ඉස්සෙල්ලා එක අප්‍රසන්නව තිබුණට පස්සේ යහපත් ප්‍රතිඵලයක් ලැබෙනවා. මේකේ කරන අවස්ථාවත් බොහොම මිහිරි කැමති ලෙන්ගතුයි සතුටෙන් ඒක යෙදෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රතිඵල ලබද්දිත් හොඳ විපාකයක් ඉෂ්ට විපාකයක් මිහිරි විපාකයක් ලබන්නට අවස්ථාව සැලසෙනවා
ඒ කරන අවස්ථාවේ සතුටින් කරන්න පුළුවන්. විපාක ලබන අවස්ථාවේදීත් සන්තෝෂයෙන් මේක කරන්න පුළුවන්. Just as it autumn in the last month of the rainy season, when the sky is clear and cloudless, the sun rises above the earth, dispelling all the darkness from space with its shining and beaming and radiance. So too, the way of undertaking things that is present now and ripens in the future as pleasure dispels with its shining and beaming and radiance any other doctrines whatsoever of ordinary recluses and Brahmins. සෙය්‍යතාපි භික්කවේ වස්සානම් පච්චිමේ කාලේ සරද සමයේ විද්දේ විගත වලාහකේ දේවේ ආදිච්චෝ නහං අබ්බුස්සක්ඛමානෝ සබ්බං ආකාසගතං තමගතං අහි විහච්ච භාසතේ තේ තපතේච විරෝචතේච ඒව මේවකෝ භික්කවේ යමිදන් ධම්ම සමාදානං පච්චුප්පන්න සුකංචේව ආයතෙන්ච සුඛ විපාකං තදඤ්ඤේ පුතු සමන බ්‍රාහ්මණ පරප්පවාදේ අභි විහච්ච භාසතේච තපතේච විරෝචතේචාති ඉදමේව භගවා අත්තමනාතේ බික්ඛු භගවතෝ භාසිතං අභිනන්දන්ති. එතන මේ විදිහට සරත් කාලයේදී මේ අවස්ථාන කාලේ වුණාට පස්සේ අහස බොහොම පැහැදිලි වෙලා වලාකුළු වලින් රහිත වූ ආකාශයේ හිරු මැනවින් බබලනවා. ඒ වගේම අඳුර දුරු වෙලා ආකාශයේ බොහොම බැබලෙන බොහොම රැස් කිරණින් යුක්ත වූ අහසක් අපිට දකින්න ලැබෙනවා වගේ මේ යම් යම් කරුණවලදී කටයුතු වලදී යම් කිසි කෙනෙක් සතුටෙන් මිහිරෙන් යුක්තව කටයුතු කරද්දී එහි ප්‍රතිවිපාක වශයෙන් සුඛ විපාක හිතකර වූ විපාක අනාගතයේදී ලබන්න පුළුවන් නම් තමන්ගේ මේ අඳුර දුරු කරලා තමන්ගේ ජීවිතයේ ආලෝකයක් ලබන්න පුළුවන් වෙන විදිහට තමන්ගේ ජීවිතයේ ආලෝකයක් ඒ වගේම වර්ණවත්භාවයක් ලබන්නට මේ දහමෙන් ලැබෙන ආලෝකයෙන් යම් කිසි ආකාරයක මේ පැවිදි අයගේ බ්‍රාහ්මණයන්ගේ සියලු දෙනාගේම සිත් සතුටු වීම සඳහා ආලෝකමත් වීම සඳහා හේතු වෙන කාරණයක් හැටියට මේ කාරණය දේශනා කරන්න යෙදුණා. That is what the Blessed One said. The bhikkhus were satisfied and delighted in the Blessed One words. එතකොට බුදු පියාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළා. භික්ෂුන් වහන්සේලා මේ සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් බලවත් සතුටටපත් වුණා. දැන් අපේ එදිනෙදා ජීවිත පැවැත්මේදීම අපි කරන ඕනෑම කටයුත්තක් කොයි ආකාරයෙන්ද කරන්නේ? ඒක වර්තමානයේදී දුකින් කරනවද, අනාගතයේදී දුක් විඳිනවද, වර්තමානයේදී දුකෙන් ඉඳලා අනාගතයේදී සතුට වෙනවද, වර්තමානයේ වේදනාවෙන් කරලා අනාගතයේදී පහසුවටපත් වෙනවද, වර්තමානයේදී හොඳට සතුටෙන් ඒව කරලා අනාගතයේදී සතුටටපත් වෙනවද කියන මේ කරුණු හතරෙන් කොයි ආකාරයෙන්ද යම්කිසි කෙනෙක් කටයුතු කරන්නේ? අවබෝධයෙන් යුක්ත පුද්ගලයයි අවබෝධය නැති පුද්ගලයයි, බුද්ධිමත් පුද්ගලයයි අනවබෝධයෙන් යුක්ත පුද්ගලයයි කොහොමද කටයුතු කරන්නේ? විමසා බලා කටයුතු කරන කෙනයි නොවිමසීමකින් යුක්තව කටයුතු කරන කෙනයි හැසිරෙන ආකාරය මේ උදාහරණ සහිතව බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. ඒ අනුව අපි කරන ඕනෑම දෙයක් සම්බන්ධයෙන් අපේ සිතුවිලි, වචන, ක්‍රියාකාරකම්, තීරණ, ප්‍රතිපත්ති මේ ඕනෑම දෙයකදී ඒක කොයි ආකාරයෙන්ද අපට ඉෂ්ට විපාකයක් ලබා දෙනවද, අනිෂ්ට විපාකයක් ලබා දෙනවද, අහිතකර අත්දැකීමක්ද ලබන්න වෙන්නේ, හිතකර අත්දැකීමක්ද ලබන්න වෙන්නේ කියන එක සලකා බලලා ඒ ගැන ප්‍රත්‍යවේක්ෂා කරලා හිතලා කල්පනා කරලා කටයුතු කළ යුතුයි කියන එක තමයි මෙහිදී පැහැදිලි කළේ දේශනා කළේ. දැන් මේ
මහා ධම්ම සමාදාන සූත්‍රයේ අවසන් වෙනවා. ඔබේ අදහස් ඉදිරිපත් කරන්නට අවස්ථාව. අපේ ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව්. ඔව්. ස්වාමීන් වහන්සේ ඊයේ සතියේ අපි ප්‍රශ්නයක් මේ ඒක අපිට මේ ප්‍රශ්නයක් මතුණා මට අර මේකේ පාලි verses වල සුරාමේරය කියන මේ සුරාමේරය සඳහන් වුණේ නැති වුණේ ඇයි කියන එක. ඔව් ඒක කතා කරා නේද? මෙහෙමයි දැන් මේ අර මහා සාවද්‍ය අකුසල් ගොඩට සුරාමේරය ඇතුළත් කරලා නැති ස්වභාවයක් පේනවා මේ ධර්ම ග්‍රන්ථවල හා නොයෙකුත් දේශනාවලදී. සුරාව කියන එක මහා සාවද්‍ය අකුසල් හැටියට විශාල වැරදි සහගත අකුසල් හැටියට සලකලා නැති බවක් පේනවා. එතකොට මේකට හේතු වෙන්න පුළුවන් කාරණය හැටියට මේක හුඟක් වෙලාට දැන් මට පේන ආකාරයේ මම කතා කරන්නේ ධර්මයේ තියෙන දේවල් අසුරු කරගෙන මගේ පෞද්ගලික අත්දැකීමක් හැටියට මම කියන්නේ අත්දැකීමක් කියන්නේ මට දැනෙන ආකාරය කියන අර්ථයෙන්. එතකොට දැන් මේක ඔබට හැංගෙන ආකාරයට ඔබ තේරුම් ගන්න ඕනේ. දැන් මේ වෙන දේවල් දැන් අතීතයේ හුඟක් ක්‍රියාත්මක වුණේ ඔය රහමෙර කියලා හඳුන්වන ඇල්කොහොල් පානයක්නේ සුරාව කියලා. හුඟක් වෙලාවට මේ ගස් වලින් එහෙම ලබාගත් සුරාවක්නේ රානේ ඉස්සර කාලේ මේ මධ්‍ය සාරය හැටියට මධ්‍ය පානය හැටියට සැලකලා තිබුණේ මේ රා වගේ දේවල්. ඒ කියන්නේ ගස් වලින් පෙරා ගන්න දේවල්. එතකොට ඒවා පානය කළාම මත් වෙනවා. දැන් නාලාගිරි හස්තියටත් රා කලගෙඩි 16ක් පෙව්වා කියලානේ තියෙන්නේ. 16ක් රා කල පොළ එව්වා කියලානේ තියෙන්නේ. රා බීලා මත් වෙලා කියලානේ තියෙන්නේ නාලාගිරිය නැතටත්. එතකොට මේ ඔහම හුඟක් අවස්ථාවලදී ඒ අරුණහම අර දෙවියන්ගේ සම්බන්ධ කතාවක තියෙනවා සෝමපානය කියලා. සෝමපානය කියලා කියන එකට ධර්මයේ මොනවද කියන එක නම් පැහැදිලි කමක් නැහැ කොතනකවත්. එහෙම මම දැකලා මට අවබෝධයක් නැහැ සෝමපානය හැදුවේ කොහොමද කියලා. ඒක දෙවියෝ අතර තිබිච්ච එකක් හැටියට සලකන්නේ. ඒතර රා පිළිබඳව නම් අතීතයේ සඳහන් වෙනවා නාලාගිරිට එහෙම පොවපු ආකාරයේ සුරා සොඬෙක් එහෙම නැත්නම් සුරාවෙන් මත් වෙච්ච කෙනෙක් ඔය වගේ වචන නොඑක් තැන්වල සූත්‍ර දේශනාවල එහෙම හම්බ වෙනවා. ඒ බොහොම තැන්වල සුරා කියන වචනේ තමයි තියෙන්නේ. එතකොට ඒකට මත්වීම කියන එකනේ වෙන්නේ. එතකොට ඒක මදයට හා ප්‍රමාදයට පත් වෙන සුරාව. එතන මත් වෙනවා කියලා කියන්නේ හිත මත් වෙන එක. ඒ කියන්නේ හිතේ තියෙන ප්‍රකෘති උද්‍යෝගිමත් ක්‍රියාකාරී සිත වෙනුවට අලස වැහෙන ගතියකින් යුක්ත මනසක් ඇතිවීමත් ඒ වගේම මේ කළ යුතු දේ මනවින් කරන්න හිතිය යුතු දේ හිතන්න කිය යුතු දේ නිවැරදිව කියන්න හැකියාව නැති වෙන එකනේ. දැන් එතකොට ප්‍රමාදයට හේතු වෙනවා කියලා කියන්නේ කුසල දහම්මි යුක්ත වෙන්න බැරි කමනේ. එතකොට කුසලයේ වෙනුවට අකුසලයේ යෙදීම තමයි මේ ප්‍රමාදය වෙන්නේ. ඒතර වඩන්න ඕන දේ කුසලය, ඒ කුසලයේ වඩන්න බැරි වුණාම අකුසලය තමයි බලවත් වෙන්නේ. ඒතර ඒක තමයි ප්‍රමාදය වෙන්නේ. එතකොට මේ බුදුදහමේ කතා කරන්නේ කුසල සම්පන්න භාවයනේ. දැන් බුදු පියාණන් වහන්සේ රහතන් වහන්සේලා සම්බන්ධයෙන් සබ්බ කුසල සමන්නාගත කියලානේ කියන්නේ. එතන කුසල දහම්හි වැඩිම තමයි මේ අරහත් භාවයේ තියෙන ලක්ෂණේ බවට පත් වෙන්නේ. එතකොට මේ මානසික සංවර්ධනයේ කුසල් වැඩිම කරන්න බැරිකම තමයි මේ ඇල්කොහොල් නිසා මද්යසාරය නිසා සිද්ධ වෙන්නේ. ඒතර ඒ නිසා ඒක Tamanට ප්‍රමාදයට හේතු වෙන මිසක් අර බරපතල පවක් කියන අර්ථයට
වැටෙන්නේ නැති ස්වභාවයක් තමයි මෙතන පේන්නේ. ඒ කියන්නේ පාපකාරී කියන එක දැන් පාපය කිව්වහම තමන්ටත් විශාල හානියක් සිද්ධ වෙලා අනික් එක්කෙනාටත් හානියක් සිද්ධ වෙන අනිත් එක්කෙනාගේ සිතට වේදනාවක් පීඩාවක් ඇති වෙන ආකාරයේ දේවල් පාප කර්ම කියලා හඳුන්වන්නේ. එතකොට ඒ කාරණේ සම්බන්ධයෙන් මෙහි තියෙන බලවත්භාවය අඩු කියන අර්ථයක් ආවා වෙන්න පුළුවන්. හැබැයි තව පැත්තක් තියෙනවා ඔතන සාලය්‍යක සූත්‍රයේ තියෙනවා මේ රහමෙර පානය පිළිබඳව සාලය්‍යක සූත්‍රයේන විග්‍රහයට අනුව දැන් මේ රහමෙර පානය නිසා මත්වීම නිසා අර කලින් වැරදි හතරම කැඩෙනවා කියන අර්ථයක්. ඒ කියන්නේ දැන් අපි කියමුකෝ දැන් මත් වුණාම ගෙදර ඉන්න අය බයටපත් වෙනවා. දැන් ওই පානාතිපාතය කියවම ප්‍රාණ අතිපාත කිව්වහම මරණය පමණක් නෙක සාලීක සූත්‍රයේම විස්තර කරනවා. මරණව වෙන්න පුළුවන්, අවි ආයුධ අතට ගන්නවා වෙන්න පුළුවන්, දඬු මුගුරු අතට ගන්නවා වෙන්න පුළුවන්, අනික් අය ත්‍රස්ත කරනවා වෙන්න පුළුවන්, අනික් අය බය කරනවා වෙන්න පුළුවන්, අනික් අය වෙහෙසටපත් කරනවා වෙන්න පුළුවන්, අනික් අය තැති ගන්නවන ඔය ඔක්කොම ටික අයිති. ප්‍රාණාතිපාත කිව්වහම ප්‍රාණ අතිපාත කිව්වහම ජීවියෙක් තමන්ගේ ජීවිතේ පැවැත්ම පිළිබඳව හානියක් බයක් තැතිගැන්මක් ඇති කරන කවර හෝ දෙයක් මේ පාණාතිපාතයට අයිති. එතකොට මේ රාමෙර පානය නිසා බීමත්කම නිසා අර තමන්ගේම පවුලේ ඉන්න සියලු දෙනාම බය කරනවා නැත්නම් ස්වාමියා හෝ භාර්යාව එයා තැති ගන්නවා, එයා මහා විශාල කඩාවැටීමකටපත් වෙනවා, දරුවන් වෙහෙසට පීඩාවට කරදරයටපත් වෙනවා, එයා සමාජය තුළ වෙහෙසට පීඩාවටපත් වෙනවා. මෙහෙම මහා හානියක් සිද්ධ වෙනවා. ඒ නිසා ප්‍රාණාතිපාතයට අදාළ වූ දෝෂයන් ටික එකෙන් සිද්ධ වෙනවා. ඊළඟට නොදුන් දේ ගැනීම කියන එකේදී තමන්ගේ ස්වාමියා භාර්යාව අපි දන්නේ නැහැ කවුද බොන්නේ කියලා. මේ ස්වාමියා වෙන්න පුළුවන්, භාර්යාව වෙන්නත් පුළුවන් නේ. එතකොට ඒ ස්වාමියා හෝ භාර්යාව එහෙම නැත්නම් දරුවන් ඒ අය වෙනුවෙන් වැය කරන්න තියෙන මුදල්, ඒ අය වෙනුවෙන් උපයපු දේවල් ඒ අයට දෙන්නේ නැතුව තමන් පරිහරණය කරලා තමන් නාස්ති කරලා තමන් බීම සඳහා යෙදුවාම අහිතකර දෙයක් සඳහා අර අනික් අයට අයිති දේවල් තමන්ටත් දැන් තමන්ම හම්බ කළා වෙන්නත් පුළුවන්. නමුත් ඒක සියලු දෙනාටම අයිති. තමන් හම්බ කළත් ස්වාමියෙක් හම්බ කළාම භාර්යාවටත් අයිති වෙනවා. ඒක භාර්යාව හම්බ කළොත් ස්වාමියාටත් අයිති. දෙන්නම ඒක ගිවිසුමක් ඔස්සේනේ යන්නේ. ඒතර ඒක කැඩීමක් ඇති වෙනවා. දරුවන්ට ලැබිය යුතු දේවල් නියමාකාරයෙන් ලැබෙන්න නැතු වෙනවා. එතකොට අර තමන් සොරෙක් බවට පත් වෙනවා. මේ ඔක්කොම මම කියන්නේ මේ සාලේක සූත්‍රයට අනුව. ඒතර ඒ ආකාරයෙන් සොරෙක් බවට පත් වෙනවා. ඒතර කාම මිත්‍යාචාරයටත් හසු වෙනවා. කාම මිත්‍යාචාරේ කාමේසු මිත්‍යාචාරනේ. කාම කිව්වහම මේ ලිංග සම්බන්ධතා කියන එක විතරක් නෙමෙයි. ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඕනෑම ඉන්ද්‍රියක් පිනවීම සම්බන්ධයෙන් අදාළ වෙන දේවල් අහිතකර වැරදි ආකාරයකට කළොත් ඒක කාමේසු මිච්ඡාචාර. කාමයන්හි වැරදි හැසිරීම තමයි. එතකොට එයා මේ මත් වීම නිසා එයා කාමයන්හි වැරදි ආකාරයකට තමයි එයා හැසිරෙන්නේ. එතකොට ඒ නිසා කාමයන්හි වැරදි ආකාරයට හැසිරීම කියන ශික්ෂාපදෙත් එයාගේ අතින් කැඩෙනවා. ඒ වගේම එයා තමන්ගේ ජීවිතේ තමන්ගේ පවුල කියන සංස්ථාව ඒකකයේ තමන් නිවැරදිව බලා ගන්නවා, ආරක්ෂා කරනවා, ඒගොල්ලන්ගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරනවා, ඒගොල්ලන්ගේ සුරක්ෂිතතාවය ලබා දෙනවා කියන ගිවිසුමක් ස්වාමි භාර්යාව වශයෙන් ඇති වෙනවා. ඒක දරුවන් සමග ඒ බඳු නීතිමය ගනුදෙනුවක් නැති වුණත් ඒ දරුවන්ට ස්වභාවයෙන්ම නෛතික වශයෙන්ම ඒ අයගේ ආරක්ෂාව රැකවරණය සම්බන්ධයෙන් ඒ අය තහවුරු කිරීමක් තමා තුළ ඒ දරුවෝ බිහි කළොත් ඒ දරුවන්ගේ ආරක්ෂාව රැකවරණය සම්බන්ධයෙන් තමා තුළ වගවීමක් වගකීමක් තියෙනවා. ඒක බින්දිනවා. ඒ නිසා බොරුකාරයෙක් වෙනවා. එතකොට මේ හතරම කැඩෙනවා මේ සුරාව නිසා. එතකොට ඒ නිසා අර හතරම කැඩෙන ආකාරයේ වැරද්දක් දෝෂයක් හැටියටත් සුරාව සැලකෙනවා. සාලේක සූත්‍රයේන විග්‍රහයට අනුව ඒ විදිහටත් තියෙනවා. එතකොට ඒ නිසා ওই විදිහට මේ සුරාව සම්බන්ධයෙන් තියෙන తত্ত্বය එක එක්කෙනාට එක එක විදිහට බලපාන ආකාරය. දැන් යම් කිසි කෙනෙක් ඒක පානය කරන හැටි, ඒකෙන් ඇති වෙන ඉෆෙක්ට් එක, ඒකේ ප්‍රතිඵලය ලැබෙන හැටි කොයි විදිහටද කියන එක එක එක්කෙනාට වෙනස් වෙනවා. දැන් අද කාලේ හැටියට මත් වෙනවා කියන එක මේ සුරාව විතරක් නෙවෙයිනේ.
බොහෝ අහිතකර දේවල් හෙරොයින් අසීස් අයිස් සරව මේවා නොයෙක් දේවල් වශයෙන් කියලා මහා හානිකර ශරීරයටයි මනසටයි දෙකටම හානි වෙන මහා විනාශකාරී දේවල් එක්කනේ අද වෙනකොට ඒවා සකස් වෙලා තියෙන්නේ. ඒතර එහෙම වුණාම ඒවැ හානිය බරපතලකම අතිශය උග්‍රයි. අතිශය බරපතලයි. එතකොට තව කෙනෙක් එසේ නොවන ආකාරයට ඒක පාවිච්චි කරලා යම් මාත්‍රාවකින් පාවිච්චි කරනවා වෙන්නත් පුළුවන්. ඒකේ ඖෂධීය මාත්‍රාවක් තියෙන්නත් පුළුවන්. ඒ නිසා මෙතෙන්දී මේ රාමෙර හෝ ඇල්කොහොල් කියන එක කොයි විදිහටද පාවිච්චි කරන්නේ කොයි විදිහටද භාවිතාවටපත් වෙන්නේ ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට අවස්ථාවෙන් අවස්ථාවට කොහොමද ඒක භාවිතා වෙන්නේ කියන එක එකිනෙකාට වෙනස් වෙනවා. ඒක පැහැදිලිවම එක එල්ලේම ක්ලියර් කට් ආන්සර් එකක් අපිට දී ගන්න බැරි වෙනවා. මේක මොකද්ද මාත්‍රාව මොකද්ද ප්‍රමාණය කියන එක. සමහර ඖෂධවල තියෙන්න පුළුවන් ඇල්කොහොල් ප්‍රමාණයක් සාන්ද්‍රණයක් තියෙන්න පුළුවන්. සමහර ඖෂධ වලට මත්ද්‍රව්‍ය දානවා. දැන් අපේ කියමු අපේ දේශීය ඖෂධ වලට ආයුර්වේද ප්‍රතිකාර වලට ඔය මේ ගංජා දේවල් මේ භාවිතා කරනවා. මේ කංසා කියන ඒවා භාවිතා කරනවා ඖෂධ හදද්දිත් එතකොට. සමහර අපේ පැරණි අම්මලා ආහාර වියද්දිත් කංසකොළ භාවිතා කරලා තියෙනවා. ඉතින් ඔහොම මේ ඔක්කොගෙම අර මත්වීම කියන එක කරා යනවද? ඒකේ ප්‍රමාණය මොකද්ද? ඒකේ සීමාවන් මොනවද? එක එක පුද්ගලයාගෙන් පුද්ගලයාට මේ ඔක්කොම දේවල් බැලුවාම හරිම සංකීර්ණ භාවයක් ඒකත් එක්ක තියෙනවා. ඒතර ඒ නිසා අර අනික් ශික්ෂාපදත් එක්ක මේක ගැලපීමේදී යම් යම් ව්‍යතිරේකත් එක්ක වෙනස් තව වෙනත් කොන්දේසිත් එක්ක යන ස්වභාවයක් සමහර විට දකින්න තියෙනවා. මෙතන ඔන්න ඔය ස්වභාවය තමයි මේ මත්වීම කියන එක මේ ධර්මයේ තුල ක්‍රියාත්මක වෙන්නේ. අර ඒ මත් වෙනවා කියන එක අර්ථ කතනයන් රාශියක් එක්ක තමයි පැහැදිලි කරන්න වෙන්නේ. එක පාටම මත්වීම හොඳ නෑ කියන එක විතරක් කියලා දැන් හිංසා කිරීම හොඳ නෑ, හොරකම් කිරීම හොඳ නෑ, කාමයේ විචාචාරයක හොඳ නෑ කියලා, බොරු කීම හොඳ නෑ කියලා කියාගෙන යන අතරේ මත්වීම කියන එක සමහර විට ඒක ඖෂධයක් වෙන්නත් පුළුවන්. සමහර අවස්ථාවල ඒක භාවිතාවට අනුව ඒ අවස්ථාවෙන්දී අවශ්‍ය වෙන්නත් පුළුවන්. ඉතින් අන්න එහෙම ස්වභාවයක් මේකේ තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් ඒක අර අනිකුත් කරුණුත් එක්ක තමයි ඒ ගැන කතා කරන්න වෙන්නේ. ඔහොම ස්වභාවයක් තමයි ධර්මයේ තුලදී ඔය රාමෙර හෝ ඇල්කොහොල් සම්බන්ධයෙන් තියෙන తත්වේ. අනික් අයට තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් නිදහස තියෙනවා. ඔය මගේ තේරීම මගේ හඳුනා ගැනීමයි මං සඳහන් කළේ ධර්මයේ තුලින් ධර්මයත් ඇසුරු කරගෙන මගේ අවබෝධයට අනුව තමයි ඔය සඳහන් කළේ. ඔබේ අදහසත් ඉදිරිපත් කරන්න මොකද්ද තියෙන තත්ත්වය කියලා. ස්වාමීන් වහන්සේ එතනදී එහෙමනම් අපිට කියන්නේ අපි මේ විදිහට ඒක හිතනවා. දැන් මම ඇත්තටම ගොඩක් වෙලාට හිතන්නේ කොහොමද මේ අපි මේ දැනගන්න දේවල් කොහොමද අපේ ඊළඟ පරම්පරාවට පුතාලට කොහොමද දෙන්නේ කියලා. මොකද එයාලගේ සමාජයේ අපිට වඩා ගොඩක් අපිට වඩා අපේ සංකීර්ණ තමයි එයාලට ඊට වඩා ගැටලු තියෙනවා කියන එක මම හිතන්නේ. ඒකට මෙතනදී ස්වාමීන් වහන්සේ අපි කියන්නේ එකක් මනස විකල් වීම නිසා ඒ කියන්නේ විකල් වෙන්න පුළුවන් අවස්ථාව වැඩි. අවස්ථාව තියෙනවා. මේ තුලින් ඒ තුලින් අකුසල් වෙන්න ඉඩකඩ තියෙනවා. ඒක එක පැත්ත. අනිත් පැත්ත තමයි එතකොට එහෙම මනස සමහරලාට විකල් වෙලා අකුසල් නොවෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ ගමන පමා වෙන්න පුළුවන්. ඒක අකුසල නොවුනට නමුත් තමන්ගේ මනස ව්‍යාකූල වෙන නිසා තමන් කළ යුතු දේ ඒක අකුසලයක් නොවෙන්න පුළුවන්. නමුත් ඇත්තට මේක කුසලුත් නෙවෙයි. ඒ කියන්නේ තමන්ගේ ගමන ඇත්තටම පමා වෙනවා. කියන එකක් වගේ දෙයක් මට නිකන් ඔබ වහන්සේ දේශනා කරාට පස්සේ තේරුනේ අන්න ඒ වගේ දෙයක්. කියන්නේ කොහොම වුණත් ගැටලුවක් තියෙන්න පුළුවන්. ගැටලුවක් නොවන අයත් ඉන්න පුළුවන්. ඔව් ඉතින් ඇත්තටම දැන් මේකෙදි අපි දැන් ওই විදිහේ මේක එක තත්වයන් තියෙනකොට හොඳම විදිහට සලකන්න තියෙන්නේ කොහෙත්ම අපි නොගෙනම ඉන්න එක වඩා හොඳයි කියන තීරණයට එන එක හිත කරයි. එතකොට මේ
මොකද අපි ඒක දැන් ඔතන ප්‍රශ්නේ වෙන්නේ මේක මේ ආසක්ත වෙන එකක් ඇඩික්ට් වෙන එකක්නේ. යම් යම් මධ්‍ය ලෝලතාවයක් ආසක්ත වෙන එකක් ඇඩික්ෂන් එකක් මේකට එන්න පුළුවන් හරීම ඉක්මනින් එහෙම එන එකක් නේ මත් වෙනවා කියන එක. ඒකට හැබැයි වුණාම මිදෙන්න බැරි කමකුත් එනවනේ. ඉතින් ඒ නිසා මේක සම්පූර්ණයෙන්ම අයින් කරන එකේ හොඳක් තියෙනවා. දැන් අපි ඒක වාසිදායක පැත්ත හොඳ පැත්ත ඒක ඖෂධ දෙයක්ද ඇඟට අවශ්‍ය වෙන දෙයක්ද අවශ්‍ය මාත්‍රාවෙන් ලබා දෙන්න පුළුවන් එකක්ද කියන කරුණු තියෙනවා. දැන් ඖෂධයක් හැටියට වෛද්‍යවරයෙකුට ඒක අවශ්‍ය මාත්‍රාවෙන් දෙන්නත් පුළුවන්. ඒත් හදනකොට ඒක යොදා ගන්න ඒ නිසානේ. ඉතින් නමුත් ඒක ඖෂධයක් හැටියට යොදා ගන්න එක හරි. නමුත් ඒක මත්වීම අරමුණු කරගෙන මත්වීමේ අවශ්‍යතාවය සඳහා ඒක භාවිතා කළොත් ඔන්න ගැටලුවක් වෙනවා. ඒකේ අර ආසක්ත වෙන ලෝලතාවයක් ඇති වෙන ඇඩික්ට් වෙන ස්වභාවයක් තියෙන නිසා ඒකට බහින කෙනෙකුට ඒක Tamanගේ මනසෙන් කන්ට්‍රෝල් කරගන්න බැරි වෙන ස්වභාවයක් වෙනවා. දැන් මේ ලෝකේ පුරාම වෙලා තියෙන ඒකනේ. දැන් අද වෙනකොට මුළු ලෝකයටම බලපාන ව්‍යසනයක් කරදරයක් වෙලා තියෙනවනේ. ඔය මත්වීම කියන එක තරුණ පරම්පරාව අතරත් හරිම භයානක විදිහට යන එකක් නේ ඒක. ඒ නිසා මේක සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා කියන තැනට එන්න වෙනවා. අර මාත්‍රාව දැනගෙන ප්‍රමාණය දැනගෙන හරියට ගාන දැනගෙන කරන එක අසීරු දෙයක් නිසා භයානක ප්‍රතිඵලයක් ඇති විය හැකි නිසා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන එක හොඳයි කියන අර්ථය වඩාත්ම අර්ථවත් වෙනවා ඒක. නමුත් ඔය මම පසුබිම කිව්වේ ඕක තමයි ස්වභාවය. ඉතින් අර එක ඉතින් හරියටම කන්ට්‍රෝල් කරගෙන මාත්‍රාවෙන් ගන්න පුළුවන්ද බැරිද කොයි වෙලේ පුද්ගලයා අසාර්ථක වෙයිද ඒක මත්වීම ජය ගනීද කියන එක කාටවත් හරියට කියන්න බෑනේ. ඒ නිසා එතන ඒ ප්‍රශ්නේ තියෙනවා. නමුත් ලෝකේ පුරාම අද වෙන විට අතිශය භයානක හානිකර විදිහට පැතිරලා යන දෙයක් ගලවන්න බේරන්න බැරි තරමට පත් වෙමින් තියෙන එකක් ඒක. එහෙමයි ස්වාමීනි. ස්වාමීන් වහන්සේ ඔක අර සංගායනාවලදී ටිකක් එක විදිහට මේ වෙනස් වෙච්ච කාරණයක් නේද ස්වාමීන් වහන්සේ? ඔව්. දැන් ඕක දෙවෙනි සංගායනාවේදීත් ඔහොම ප්‍රශ්නයක් වුණානේ. අර මේ සිංගිලෝන කප්ප කියලා මේ නෙමෙයි පැසුණු රාත් නොවන නොපැසුණු මීරාත් නොවන බාගෙට පැසුණු සුරාව හොඳයි කියලා අර මේ භික්ෂුන් වහන්සේලා කොටසක් කියමින් හිටියනේ පිළි අරගෙන තිබුණානේ. එතකොට මීරා කියන එක අපි කියන්නේ සාමාන්‍යයෙන් අපේ ලංකාවේ කියන්නේ තෙලිජ්ජ කියලා. මීරා කියලා කියන එක. එතකොට ඒක සාමාන්‍ය භික්ෂුන් වහන්සේලාටත් පිළිගන්නනවා. මේක පැණි රස මේ සාමාන්‍ය රසයෙන් යුක්ත එකක්. ඒක කිසිම මත්වීමක් වෙන්නේ නැහැ. ඒකටම ඊස්ට් දැම්මොත් මුහුන් දැම්මොත් නේ ඒක රාබවටපත් වෙන්නේ පැසීම සිද්ධ වෙන්නේ. එතකොට ඒක බාගෙට පැසුණු සුරාව හොඳයි කියලා අර භික්ෂුන් වහන්සේලා කියමින් හිටපු එකත් අර දස අකප වස්තුන් වල එකක් හැටියට ඒ සංගායනාවේදීත් මේක සාකච්ඡාවට ගැනුණා. ඊට පස්සේ ඒක හොඳ නැහැ කියන තීරණයට ආවා. බාගෙට පැසුණු සුරාවත් ඕනේ නැහැ හොඳ නැහැ කියන එක. ඒ නිසා මේ සුරාව කියන එක ඒක නොපැසුණු එකද පැසුණු එකද බාගෙට පැසුණු එකද ඔහොම විවිධ විතර්කයන් තිබුණා. දැන් භික්ෂුන් වහන්සේලා ඒම හිතන්නත් හේතු වෙච්ච කාරණා තියෙන. ඉතින් යාන්තමට පැහැලා තිබුණාට එච්චර ප්‍රශ්නයක් නැහැ. මත් වෙන ස්වභාවයකටපත් වෙන්නේ නැහැ කියලානේ ඒගොල්ලෝ ඒ අදහසට ආවේ. ඉතින් ඔහොම ඉතිහාසයේ මුළුල්ලේම මේ සම්බන්ධයෙන් විවිධ මතිමතාන්තර ඇති වෙලා තියෙනවා. ඒ විනය සම්බන්ධයෙන්ුත්. හැබැයි විනය තුලත් මහා බරපතල ගොඩට මේක දාලා නැහැ. දැන් පරාජිකාව බවට පත් කරලා නැහැ නේ ඒක. දැන් අනික් පංචශීලයේ තියෙන අනික් ඒවා පරාජිකාව බවට පත් වෙලා තියෙනවා. දැන් මිනිස්සෙක් ඝාතනය කිරීම පරාජිකාවක්. හොරකම් කිරීම පරාජිකාවක්. ඒ වගේම මේ සෙක්සුවල් සම්බන්ධතා මොනවා හරි
කියන එක පරාජිකාවක් බවට පත් වෙලා තියෙනවා. එතකොට ඊළඟ එක සුරාමේරය නෙමෙයි. බොරු කීම පංචශීලයේම 3ක් පරාජිකාවට අයිති. පළවෙනි 3 පරාජිකාවට අයිති. එතකොට ඒ කියන්නේ පරාජිකාවට අයිති කියන එකට ඒක උපරිම ආකාරයෙන් සිද්ධ වීම. දැන් ගිහි පින්නතුන් සමාදන් වෙන මට්ටමින් කියන අර්ථයෙන් නෙමෙයි. ඒක උපරිම විදියට සිද්ධ වුණොත් ඒ මිනිස්සෙක් ඝාතනය කළොත් පරාජිකාවක් වෙනවා. හොරකම් කළොත් පරාජිකාව. එහෙමනේ තියෙන්නේ. එතකොට ඒකෙන් 3ක්ම තියෙනවා පරාජිකාවල භික්ෂුන් වහන්සේලාගේ භික්ෂුත්වයට හානි වෙන මට්ටමේ දෝෂයන් හැටියට 3ක් තියෙනවා. ඒතර ඊළඟ එක බොරු කීම හෝ සුරාව නෙමෙයි. එතකොට ඊළඟ එක උතුරු මිනිස් දම් පෙන්වීම කියන එක. උත්තරමානුෂීය ධර්ම ප්‍රකාශ කිරීම පෙන්වීම තමයි හතරවෙනි පරාජිකාව හැටියට තියෙන්නේ. එතකොට එතෙන්දිත් අර මහා බරපතල වැරදි ගොඩට දාලා නැහැ සුරාව කියන එක. එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේ නමක් සුරාපානය කළොත් මහානකම නැති වෙනවා කියලා එකක් නැහැ එතකොට. ඒ කියන්නේ හදාගන්න පුළුවන් වැරද්දක්. ඒ කියන්නේ ඒක හොඳයි කියන එක එහෙම නෙමෙයි. එතකොට ඒක නිවැරදි කරගන්න පුළුවන් අර වැරදි නිවැරදි කරගන්න බෑ. දැන් මිනිස්සෙක් මැරුවොත් එහෙම නිවැරදි කරගන්න බෑ. එහෙමනේ තියෙන්නේ. එතකොට දැන් මේක නිවැරදි කරගන්න පුළුවන් වැරද්දක්. ඒ වික්ෂුන් වහන්සේලාගේ වැරදි නිවැරදි කරගැනීමේ උට්ටානගාමිනී ප්‍රතිපදා තියෙනවනේ. ඒ උට්ටානගාමී ප්‍රතිපදාවකින් නිවැරදි වෙන්න පුළුවන් මේ වැරද්දක් හැටියට තමයි තියෙන්නේ මත්වීම කියන එක. ඒතර අර මහා බරපතල වැරදි ගොඩට භික්ෂුත්වයේ නැති වෙන වර්ගයේ වැරද්දක් හැටියට මේ සුරාව දාලා නැහැ. ඉතින් අන්න එහෙම මම ඒකයි සඳහන් කළේ අර මේ ධර්මයේ තුල සුරාව සම්බන්ධයෙන් තියෙන කරුණු ටිකක් සංකීර්ණයි. කියන්නේ විවිධ වූ ස්වභාවයෙන්ම පැහැදිලිවම මේක ගත්තොත් මහා භයානකම වැරද්දක් සිද්ධ වෙනවා කියලා අර්ථයෙන්ම ඒක අදහස ඒක හොඳයි අනුමත කරනවා කියන එක නෙමෙයි. එහි මහා සාවද්‍යභාවය පිළිබඳව යම් යම් වෙනස්කම් එතන තියෙනවා කියන එකයි පේන්නේ. ඒ නිසානේ අර මේ විශේෂණයක් දාලා අනික් ශික්ෂාපද කවර එකකටවත් විශේෂණයක් දාලා නැහනේ. විශේෂ වාක්‍යයක් යොදලා නැහනේ. මෙතෙන්ද සුරාවට පමණක් මදයට හා ප්‍රමාදයට හේතු වන සුරාව කියලානේ දැන් පංචශීලයේදී මේක ඇතුළත් වෙලා තියෙන්නේ. මජ්ජ පමාද අට්ඨාන වේරමණීනේ. එතකොට මේ මදයට හා ප්‍රමාදයට පත්වෙන සුරාව. එතකොට ඒ නිසා යම් කිසි කෙනෙක් ඖෂධයක මාත්‍රාවෙන් සුරාව ගත්තා කියන එක වැරද්දක් වෙනවා කියන එක නෙමෙයිනේ. ඖෂධයක් හැටියට එයා පාවිච්චි කළා නම් දැන් උදාහරණයක් හැටියට අරිෂ්ඨ ගත්තාම මේ අරිෂ්ඨ ආයුර්වේදයේ භාවිතා වෙන අරිෂ්ඨවල යම් ඇල්කොහොල් ප්‍රමාණයක් තියෙනවා. ඒක පස්සෝප එකක් නේ. ඒකත් බෝතලයක් බිව්වොත් එහෙම යම් දිනේ මත් වෙන්න පුළුවන්. එතකොට ඒක බොන්නේ ඊටාම සුළු ප්‍රමාණයක්නේ මේ සැන්දෙන් දෙකක උපරිම ප්‍රමාණයකින් යුක්ත වෙන. ඒක බොන්නේ. නමුත් ඒකේ ඇල්කොහොල් එකක් තියෙනවා. නමුත් ඒක පාවිච්චි කළා කියලා සුරාමේරේ මේ මජ්ජපමදට්ටාන ශික්ෂාපදේ කැඩෙන්නේ නැහැනේ. ඇල්කොහොල් තිබුණාට. එතකොට ඒක ඖෂධයක් හැටියටනේ ගන්නෙ. අන්න එහෙම යම් යම් ව්‍යතිරේකයන් තියෙනවා. ඒ ක්‍රමයට තමයි යන්නේ. ඉතින් ඒක ඉතිහාසයේ මුළුල්ලේම ඔහොම විවිධ මති මතාන්තර ඇති වෙලා තියෙනවා. පින්සිත හාමුදුරනේ බොහොම ස්තුතියි. තව මුකුත් අදහස් හෝ කියන්න දේවල් මුකුත් තියෙනවද? මේ සූත්‍රය සම්බන්ධයෙන් හෝ සුරාමේරය සම්බන්ධයෙන් හෝ වෙනත් ධර්ම කරුණු හෝ මොනවා හෝ තියෙනවද අපිට සාකච්ඡා කරන්න ඊළඟ සූත්‍රයට යන්න කලින්? එහෙම නෑ වගේ.
අපි එහෙනම් ඊළඟ සූත්‍රය සාකච්ඡා කරමු. ඊළඟට මම තෝරාගත්තේ මේ ජානුස්සෝනි සූත්‍රය. අංගුත්තර නිකායේ දසක නිපාතේ ජානුස්සෝනි සුත්ත. අනිත් සූත්‍රය පොඩ්ඩක් ගන්නම් මේකේ පාලි එක. අංගුත්තර නිකායේ ජානුස්සෝනි සූත්‍රය. Then Janussoni the Brahman went to the Blessed One and on arrival exchanged courteous greetings with him. After an exchange of friendly greetings and courtesies, he sat to one side. As he was sitting there, he said to the Blessed One, Master Gautama, you know that we Brahmins give gifts, make offerings, saying, may this gift accrue to our dead relatives. May our dead relatives partake of this gift. Now, Master Gautama, does that gift accrue to our dead relatives? Do our dead relatives partake of that gift? පාලි වචන එක. අතකෝ ජානුස්සෝනි බ්‍රාහ්මනෝ යේන භගවා තේන උපසංකමි උපසංකමිත්වා භගවතා සද්දින් සම්මෝදි. සම්මෝදනීයං කතං සාරාණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝකෝ ජානුස්සෝනි බ්‍රාහ්මනෝ භගවන්තං ඒතද වෝච. මයමස්සු බෝ ගෝතම බ්‍රාහ්මනා නාම දානානි දේම සද්දානි කරෝම. ඉදන් දානං පේතානං ඥාති සාලෝහිතානං උපකප්පතු. ඉදන් දානං පේතා ඥාති සාලෝහිතා පරිපුංජන්තුති. කච්චිතං බෝගෝතම දානං පේතානං ඥාති සාලෝහිතානං උපකප්පති. කච්චිතේ පේතා ඥාති සාලෝහිතා තන් දානං පරිපුංජන්ති. පරිපුංජන්තීති. තැන් ජානුස්සෝනි කියන බ්‍රාහ්මණයා වරක් බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. ඇවිල්ලා බුදු පියාණන් වහන්සේට වැඳලා ගරු කරලා උන්වහන්සේ සමග සතුටු සාමීචි කතා කරලා සැප දුක් කතා කරලා උන්වහන්සේ ඉන්න තැන පැත්තකින් එකත් පස්ව ඉඳ ගන්නවා. ඉඳගෙන ජානුස්සෝනි බ්‍රාහ්මණයා බුදු පියාණන් වහන්සේට කියනවා ස්වාමීනි ගෞතමයන් වහන්ස අපිට කියන්නේ බ්‍රාහ්මණයෝ කියලානේ. අපි බ්‍රාහ්මින්ස්ලා බ්‍රාහ්මණයෝ. අපි දාන දෙනවා. ඒ වගේම විවිධ පුද පූජාවන් යාගහෝම නොයෙකුත් දේවල් කරනවා. එතකොට ඒ යාගහෝම කරද්දී අපි හිතනවා අපි කියනවා මේ පූජාවන් අපේ මිය පරලෝකීය ඥාතීන් ලබා ගනිත්වා කියලා අපි ඒ දාන දීමේදී අපි කියනවා ප්‍රකාශ කරනවා හිතනවා. එතකොට මේ අපි එහෙම අපේ මිය පරලෝකීය ඥාතීන්ට ඒවා අපි පරිත්‍යාග හැටියට අනුමෝදන් කිරීම හැටියට දෙනකොට අපේ මිය පරලෝකීය ඥාතීන් ඒවා බාර ගන්නවද? ඒගොල්ලෝ ඒවා පරිභෝජනය කරනවද? ඒගොල්ලන්ට ඒවා භාවිතා කරන්න පුළුවන් කමක් තියනවද? එතකොට අපේ
මිය පරලෝකීය ඥාතීන් මේවන් හිමි කරගන්න අයිති කරගන්න ලබා ගන්න අනුමෝදන් වෙන්න පුළුවන්කමක් මේ ඥාතීන්ට මිය පරලෝකීය ඥාතීන්ට තියෙනවාද කියලා ජානුස්සෝනි බ්‍රාහ්මණයා බුදු පියාණන් වහන්සේගෙන් අහනවා. එහෙම ඇහුවාම බුදු පියාණන් වහන්සේ පිළිතුරු දෙනවා in possible places Brahman it accrues to them but not in impossible places. And which master Gautama are the possible places which are the impossible places? එතකොට මෙහෙම කිව්වහම බුදු පියාණන් වහන්සේට බුදු පියාණන් වහන්සේ පිළිතුරු දෙනවා ඨානේකෝ බ්‍රාහ්මණ උපකප්පති නො අට්ඨානේති. කතමං පන බෝ ගෝතම ඨානං කතමං අට්ඨානන්තිති. අට්ඨානන්ති. එතකොට දැන් බුදු පියාණන් වහන්සේ මේ ජානුස්සෝනි බ්‍රාහ්මණයා මේ ප්‍රශ්නය ඇහුවාම බුදු පියාණන් වහන්සේ උත්තර දෙනවා බ්‍රාහ්මණය අස්ථානයේදී ගන්න බෑ ස්ථානයේදී ගන්න පුළුවන්. ස්ථානයේදී මේ මෙහෙම පින් දෙනකොට යම් පරිත්‍යාගයන් යම් දීමනාවක් මිය පරලෝකීයයට කළාම ස්ථානයේදී පුළුවන් අස්ථානයේදී පිළිගන්න බෑ කියලා. එහෙම දේශනා කළාම ජානුස්සෝනි බ්‍රාහ්මණයා අහනවා ස්වාමීනි මේ පුළුවන් තැන් කොහෙද බැරි තැන් කොහෙද කියලා බුදු පියාණන් වහන්සේගෙන් අහනවා. කොතෙන්දීද මේ පුළුවන් තැන් මොනවද බැරි තැන් මොනවද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. There is the case Brahman where a certain person takes life, takes what is not given, engages in sexual misconduct, tells lies, engages in divisive speech, engages in abusive speech, engages in idle chatter, is covetous, bears ill will, and has wrong views. With the breakup of the body after death, he reappears in hell. He lives there, he remains there by means of whatever is the food of hell beings. This is an impossible place for the gift to accrue to one staying there. ඉද බ්‍රාහ්මණ ඒකච්චෝ පානාතිපාතී හෝති අදින්නාදායී හෝති කාමේසු මිච්ඡාචාරී හෝති මුසාවාදී හෝති පිසුනාවාචෝ හෝති පරුසාවාචෝ හෝති සම්පප්‍රලාපී හෝති අවිජ්ජාලූ හෝති ව්‍යාපන්න චිත්තෝ හෝති මිච්ඡාදිට්ඨිකෝ හෝති සෝ කායස බේදා පරම්මරණ නිරයං uppajjati යෝ නිරයිකානං සත්තානං ආහාරෝ තේනසෝ තත්ත යාපේති තේනසෝ තත්ත තිට්ඨති ඉදම්පිකෝ බ්‍රාහ්මණ අට්ඨානං යත්ත ටිතස්සතං දානං න උපකප්පති. තර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාරණයක් තියෙනවා බ්‍රාහ්මණයෝ යම් පුද්ගලයෙක් මේ අනික් අයගේ ජීවිතවලට හානි කරනවා නම් ඒ වගේම සොරකම් කරනවා නම් කාමයේ වරදවා හැසිරෙනවා නම් බොරු කියනවා නම් කේලම් කියනවා නම් එකිනෙකා බිඳෙන කෙට වෙන දේවල් කරනවා නම් ඒ වගේම රළු වචන කියනවා නම් ඒ වගේම සම්ප්‍රප්ලාප හිස් වචන කියනවා නම් විෂම ලෝභයෙන් යුක්ත නම් ඒ වගේම ව්‍යාපාදයේ වෛරයෙන් යුක්ත නම් මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත නම් යම් කිසි කෙනෙක් මේ වාගේ දස අකුසල් වල යෙදෙමින් හිටියොත් එහෙම ඒ තැනැත්තාගේ ශරීරය බිඳී යාමෙන් පසු කායස්ස බේදා පරම්මරණා කියලා තියෙන්නේ. මේ කය වියකිලා බිඳිලා නැති වෙලා දී වෙලා කුණු වෙලා ගියාට පස්සේ එයාගේ මරණයෙන් පස්සේ එයා නැවත පහළ වෙනවා අපායේ. He reappears in hell. එතකොට මේ වැරදි කරපු එක්කෙනා අපායට යනවා මරණයෙන් පස්සේ. එතකොට he lives there ඒ තමයි ජීවත් වෙන්නේ. He remains there එහි වාසස්ථානේ එයාගේ පදිංචිය දැන් එහි.
එතකොට එහෙ තියෙන ආහාර තමයි එයා පරිභෝජනය කරන්නේ. ඒ අපායේ තියෙන ආහාර තමයි දැන් එයාගේ ආහාර ක්‍රමය. එයා ඒ බඳු ආහාර ගනිමින් තමයි ඉන්නේ. ඒ නිසා දැන් අපි දෙන දේවල් එයාට ගන්න හැකියාවක් එතන නැහැ. This is an impossible place for the gift and accrued to one stay in there. එතකොට අපායට ගිය කෙනෙක් අපායට ගියපු කෙනෙකුට මේ අපි දෙන දේවල් පිළිගන්න හැකියාවක් නැහැ. ඒ තමයි එයාගේ පදිංචිය වාසස්ථානයේ ඒ තියෙන කෑමවීම තමයි එයාගේ ආහාර. අපි දෙන දේවල් වලින් එයාට වැඩක් වෙන්නේ නැහැ. මේක හොඳ සූත්‍රයක් අපිට මේ දීමනා හා ඥාතීන්ට පින්දීම අරමය ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරගන්න මේ හොඳ සූත්‍රයක් මේක. දැන් කොතෙන්දද පින් ගන්න පුළුවන්, කොතෙන්ද පින් ගන්න බැරි, කොතන හිටියොත්ද එයාගේ පැවැත්මට අනික් අයට උදව් කරන්න පුළුවන්, අනික් අයට උදව් කරන්න බැරි කොහේදීද, ඒවා පිළිබඳව යම් පැහැදිලි විග්‍රහයක් මේ ජානුස්සෝනි සූත්‍රයේ තියෙනවා. ඒ නිසා අපිට ගොඩක් ප්‍රයෝජනයි ඒක. මේ සම්බන්ධතා සම්බන්ධයෙන් අපි ඕන කෙනෙකුට ඉතින් මේ පරිලෝකීය ඥාතීන් ඉන්නවනේ. අපි ඕනම කෙනෙකුට ඉතින් ඒ සම්බන්ධයෙන් අපි කොහොමද පවතින්න ඕන, හා මේ දීමනාව දාණය දීමනාව කියන එක සම්බන්ධයෙන් අපේ පැවතිය යුතු ආකල්පය කොහොම එකක්ද වෙන්න ඕන, කාර්තවත්ද නැද්ද, තේරුමක් ඇති දෙයක්ද නැති දෙයක්ද කියන මේ කාරණා සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ බොහොම අර්ථ සම්පන්නව පැහැදිලිව නිරවුල්ව දේශනා කරපු සූත්‍රයක් මේ ජානුස්සෝනි සූත්‍රය. ඒ නිසා අපි ඒක තේරුම් ගන්න එක වටිනවා. Then there is a case where a certain person person takes life, takes what is not given, engages in sexual misconduct, tells lies, engages in divisive speech, engages in abusive speech, engages in idle chatter, is covetous, bears ill will, and has wrong views. With the break of the body, after death, he reappears in the animal womb. He lives there, he remains there by means of whatever is the food of common animals. This too is an impossible place for that gift to accrue to one staying there. ඉදපන බ්‍රාහ්මණ ඒකච්චෝ පානාතිපාති වේ මිච්ඡාදිට්ඨිකෝ හෝති සෝ කායස්ස වේදා පරම්මරණා තිරච්ඡාන යෝනින් උප්පජ්ජති. යෝ තිරච්ඡාන යෝනිකානං සත්තානං ආහාරෝ තේනසෝ තත්ත යාපේති තේනසෝ තත්ත තිට්ඨති. ඉදම්පිකෝ බ්‍රාහ්මණ අට්ඨානං යත්ත ටිතස්සතං දානන්තං උපකප්පති. මේ පාලි වාක්‍යයේදී ඒක කොටස් අඩු කරලා මේ තියෙනවා එතන. ඒ නිසා මම ඒකේ විදිහට කිව්වේ. මම මේ සූත්‍ර දේශනා කරද්දී මම හිතාමතා ඒව අඩු කරන්න උත්සාහ කරන්නේ නැහැ. එකම එක රිපීට් වුණාට එහෙම රිපීට් වෙන තැන් තියෙනවා. එකම කාරණය ඒ වගන්ති වලදී නැවත නැවත රිපීට් වෙනවා. නමුත් මම ප්‍රතිපත්තියක් හැටියට මම සූත්‍ර කියවද්දිත් මේ වගේ වැඩසටහනකදී කතා කරද්දිත් මගේ ප්‍රතිපත්තිය ඒකත් කියවන එක. එතකොට ඒ නිසා මම අර ඕක නම් ඔහොම තමයි කලින් කිව්ව වාක්‍යයේ තියෙන කැලිටි ටිකුනේ ඔය ඔතන තියෙන්නෙත් කියලා මම අතාරින්න කැමති නැහැ. ඒක ඉස්සර ඉඳන් මගේ තියෙන ස්වභාවයක්. මම කරන්න හිතෙන්නේ නැහැ මට. මේ ඒකත් ආපහු නැවත කියවනවා. එහෙම කීමේදී අර වචන හා ස්වභාවය අපිට තවදුරටත් ඒක තහවුරු වීමකුත් වෙනවා. ඒ වගේම මේකේ සූත්‍රයට ගරු කිරීමකුත් වෙනවා කියන ඒ වගේ අර්ථයකින් මම ඒ නිසා නැවත ඒවා කියවනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉස්සෙල්ලා කියපු එකම වගන්ති ටිකනේ ආයි තියෙන්නේ. ඒ නිසා ආයි ඒක ඕනේ නැහැ. අදහස් විතරක් ගත්තාම ඇති කියලා. එනට මගේ අසීමිත ගෞරවයක් මේ සූත්‍ර සම්බන්ධයෙන් මේ කරුණු සම්බන්ධයෙන් තියෙනවා. ඒ නිසා මම ඒ කාලේ ගියත් ඒක නැවත එහෙම කියනවා. ඒක තමයි මගේ මේ පුරුද්ද. ඒ නිසා මුකුත් හිතන්න එහෙම එපා. නැවත එකම දේ ආපහු කියනකොට එකම සමාන වගන්ති then there is a case where a certain person like දැන් තවත් කාරණයක් බලමු. යම් කෙනෙක් සත්ත්ව ඝාතනය කරනවා, හොරකම් කරනවා,
කාම මිත්‍යාචාරය දෙනවා, බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා, විෂම ලෝභය තියෙනවා, ඒ වගේ ව්‍යාපාදයේ තියෙනවා, මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. ඒ වයින් යුක්ත කෙනෙක් දස අකුසල වල යෙදෙන කෙනෙක්. එයාගේ ශරීරය බිඳී යෑමෙන් පස්සේ, ශරීරයේ කුණු වෙලා නරක වෙලා ගියාට පස්සේ, මරණයෙන් පස්සේ එයා නැවත පහළ වෙනවා සත්ත්ව ලෝකෙ. තිරච්ඡාන යෝනි කියලා එක හඳුන්වන්නේ. තිරච්ඡාන යෝනි. එහෙම නැත්නම් තිරිසන්ගත ආත්ම භාවයක, තිරිසන් මවකගේ කුසෙහි හෝ තිරිසන් භවයක උපදින්න පුළුවන් එයා. එතකොට එයා ජීවත් වෙන්නේ එහෙ. එයා එහෙ තමයි පිහිටා ඉන්නේ. එයාගේ පදිංචිය එහෙ දැන්. එතකොට එහෙ තියෙන කෑම බීම ඒ අයට අදාළ කෑම බීම තමයි ඒගොල්ලෝ ගන්නෙ. ඒ තිරිසන්ගත සත්වයාට අදාළව යම් කිසි ආහාර වර්ගයක් නියම වෙනවනේ. ඒ කොටසක් තනකොළ කනවා, තව කොටසක් වෙන වෙන දේවල් කනවා. ඔහොම එක එක කෙනා එක එක විදිහනේ. ඒ මොනවා හරි ඒගොල්ලන්ට අදාළ කෑම බීම තමයි ඒගොල්ලෝ ගන්නෙ තිරච්ඡාන යෝනියට තිරිසන් භවයට ගියාට පස්සේ. තිරිසන් සතුන්ට අදාළ වෙන මොනවා හෝ ආහාර රටාවක් තියෙනවනේ. ඒ ආහාර රටාව තමයි ඒගොල්ලන්ට ආවේනික ආහාර බවට පත් වෙන්නේ. එතකොට එතන අපිට ඒගොල්ලන්ට තෑගි දෙන්න, කෑම දෙන්න, සලකන්න, අනුමෝදන් කරන්න පුළුවන් තැනක් නෙමෙයි. අපි දෙන දේවල් ඒගොල්ලන්ට අනුමෝදන් වෙන්න ලබා ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා ඒකත් ඉම්පොසිබල් ප්ලේස් එකක්, අස්ථානයක්. අපි දෙන දේවල් ගන්න තිරිසන් සතෙකුටත් බෑ. ඒ නිසා දැන් අපේ කවුරු හරි මේ පල්ලෝ ගිහිල්ලා තිරිසන්ගත සතෙක් වුණොත් එහෙම ඒ තිරිසන්ගත සත්වයාට ඒ අපි දෙන දේවල් පිළිගන්න ලබා ගන්න හැකියාවක් නැහැ. එතකොට අපි ඕනෑම කෙනෙකුට ඕනෑම භවතලයකට යන්න පුළුවන්. ඉතින් මේ අපිත් දැන් මේ විඥානමය වෛඥානික සත්වයක් හැටියට අපි ඉන්නවා. ඒ සත්වයාගේ භව කර්මවල රටාවට අනුව, එයා ගොඩනගා ගන්නා භව කර්ම රටාවට අනුව ඕනෑම සත්වයක් බවට පත් වෙන්න පුළුවන්. එතකොට යම් කිසි කෙනෙක් හිතන්න පුළුවන් මේ අපි දැන් හරි ලොකු සත්තුනේ, මිනිස්සුනේ, ලොකු මේ අඩි 5 අඟල් ගානක් උස, අඩි 6ක විතර උස, මේ හොඳ මහත දෙහෙත තියෙන, හොඳ බුද්ධියක් තියෙන, හැකියාවක් තියෙන අයනේ අපි කොහොමද ඔය පොඩි සතෙක් බවට පත් වෙන්නේ කියලා ඔහොම කෙනෙකුට හිතන්න පුළුවන්. එමෙ හිතුවට අපි තුළ තියෙන විඥානයක්නේ. එතකොට මේ විඥානය අපේ මරණයෙන් පස්සේ අපි අරගෙන ගිහිල්ලා අපි මිනිස්සෙක් හැටියට මව කුසකට ගියත් අපි යන්නේ ඉස්සෙල්ලාම එක සෛලයකටනේ. දැන් මවගෙන් සෛල භාගයකුයි පියාගෙන් සෛල භාගයකුයි ඇවිල්ලානේ යුක්තාණුවක් සකස් වෙන්නේ. එක සෛලයක් බවට පත් වෙන්නේ. මේ පළවෙනි යුක්තාණුව කියන එක සෛලයක්නේ. එතකොට ඒක අර සුක්‍රාණුවක් හා ඩිම්බයක් හැටියට ආවහම සෛල භාග කියන එකනේ තේරුම. එතකොට මේ සෛල භාග දෙකක් එකතු වෙලා එක සෛලයක් තමයි හැදෙන්නේ, යුක්තාණුව කියන එක. එතකොට මේක ඒක සෛලය. ඇහැටවත් පේන්නේ නැති එකක් නේ මේක, මේ පළවෙනියට ඉස්සලාම හැදෙන එක. එතකොට මේ ඇහැටවත් පේන්නේ නැති සෛලය අස්සනේ විඥානය සම්බන්ධ වෙන්නේ. එතකොට එහෙමනම් විඥානේ එක සෛලයක් අස්සේ තියෙන්න පුළුවන් කියන එකනේ ඒකේ තේරුම. එතකොට එක සෛලයක් අස්සේ ඇහැටවත් පේන්නේ නැති එක සෛලයක් අස්සේ විඥානේ තියෙන්න පුළුවන් නම් සතාගේ ප්‍රමාණය අදාළ නැහැනේ. ඒක අනුව ඒක සෛලික ජීවියෙක් අස්සේ පවතින්න පුළුවන් කමක් තියෙනවනේ. එතකොට ඒ අනුව අපි කාටවත් කියන්න හැකියාවක් නැහැ මේ සත්වයාගේ විඥානය කොයි සතාටද අදාළ වෙන්නේ, කොයි ප්‍රමාණයේ සතුන්ගෙන් ඉහළටද එහාටද මෙහාටද යන්නේ කියන එක කාටවත් කියන්න විග්‍රහ කරන්න හැකියාවක් නැහැ. ඕනෑම ජීවී සෛලයක් අස්සේ විඥානය පවතින්න පුළුවන්. ඒ විඥාණයට ඉඩ තියෙන්නේ එතන නම් ඒ ඉඩ ප්‍රමාණය අස්සේ තමයි, ඒ රූම් එක අස්සේ තමයි එයාට ඉන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට එයා කස්යම් සත්වයක් හැටියට උපත ලැබලා ඒ අනුව ඒ ප්‍රමාණයට හැදෙනවා වැඩෙනවා නම් ඒ ප්‍රමාණයට අදාළ වූ ආහාර වර්ගය තමයි එයාගේ ආහාර වර්ගය වෙන්නේ.
ඒක මොන කෑම වර්ගයක්ද මොනවද කියන එක අදාළ නැහැ. මොනවා හරි ආහාර වර්ගයක් ඒ සත්වයාට අදාළ වෙන එකක්. එතන එයා හිමි කර ගන්නවා. එයාට අයිති වෙන්නේ ඒ සත්ව භවය තුල එයාට අදාළ වූ ස්වභාවයේ ආහාර වර්ගය තමයි එයාට ගැළපෙන වර්ගයේ බවට පත් වෙන්නේ. එතකොට මෙහෙන් අපි ඒ අය වෙනුවෙන් පින් දහම් කරලා පින් අනුමෝදන් කළාට ඒක ලබා ගන්න හැකියාවක් නැහැ. එයාට විශේෂ වෙච්ච ගැළපෙච්ච ආහාර වර්ගයක් එතන සංවිධානය වෙලා තියෙනවා. එයා කන කාම වර්ගයක් එතන තියෙනවා. ඒ නිසා ඒකට අපිට ඇඟිලි ගහන්න බාධා කරන්න හැකියාවක් නැහැ. අපිට ඒ අයට මේ තෑගි දෙන්න, මේ කෑම බීම දෙන්න, මේ අනුමෝදන් කිරීම කරන්න හැකියාවක් නැහැ. ඒකත් අර ඉම්පොසිබල් ප්ලේස් එකක් හැටියට තමයි අපි දෙන දේවල් ලබා ගන්න බැරි තැනක් හැටියට තමයි තියෙන්නේ. ඇනිමල් සත්ව භවය කියන එක. තිරිසන්ගත සත්වයන් කියන එක. Then there is the case where a certain person refrains from killing life. Refrains from taking life. Refrains from taking what is not given. Refrains from sexual misconduct. Refrains from telling lies. Refrains from divisive speech. Refrains from abusive speech. Refrains from idle chatter. Is not covetous, bears no ill will, and has right views. With the breakup of the body after death, he reappears in the company of human beings. He lives there, he remains there, he means of whatever is the food of human beings. This too is an impossible place for that gift to accrue to one staying there. ඉදපන බ්‍රාහ්මණ ඒකච්චෝ පානාතිපාතා පටිවිරතෝ හෝති අදින්නාදානා පටිවිරතෝ හෝති කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති මුසාවාදා පටිවිරතෝ හෝති පිසුනා වාචා පටිවිරතෝ හෝති පරුසාය වාසා පටිවිරතෝ හෝති සම්පප්‍රලාපා පටිවිරතෝ හෝති අනබිජ්ජාලු හෝති අභ්‍යාපන්න චිත්තෝ හෝති සම්මාදිට්ඨිකෝ හෝති සෝ කායස වේදා පරම්මරණා මනුස්සානං සහභ්‍යතං uppajjati यो मनुस्सानं आहारो तेन सो तत्त यापेति तेन सो तत्त तिष्ठति इदम्पि को ब्राह्मण अट्ठानं यत्त ටිතස්ස තන් දානං න උපකප්පති. එතකොට තව කාරණයක් තියෙනවා. යම් කෙනෙක් මේ සත්වයන් මැරීමෙන් සත්ව ඝාතනයෙන් වළකිනවා, හොරකම් කිරීමෙන් වළකිනවා, කාමේ වර්ධවා හැසිරීමෙන් වළකිනවා, බොරු කීමෙන් වළකිනවා, කේලම් කීමෙන් වළකිනවා, සම්පප්‍රලාප වලින් වළකිනවා, රළු වචන වලින් සම්පප්‍රලාප වලින් වළකිනවා. ඒ වගේම අවිද්‍යාවෙන් විෂම ලෝභයෙන් එයා වළකිනවා, ව්‍යාපාදයාගේ හිතේ නැහැ. ඒ වගේම සම්‍යක් දෘෂ්ටිය එයාගේ තියෙන්නේ. එතකොට මේ තැනැත්තාගේ ශරීරය වියකිලා ගියාට පස්සේ, දිර්ලා ගියාට පස්සේ, එයාගේ මරණයෙන් පස්සේ එයා නැවත උපදිනවා මනුෂ්‍ය භවයේ. මිනිසෙක් හැටියට උපදිනවා. එතකොට එයා මනුෂ්‍ය භවයේ ඉන්නවා. එහි තමයි එයාගේ පදිංචිය වාසස්ථානය. මනුෂ්‍ය භවයට අදාළ වූ කෑම බීම වර්ග තමයි දැන් එයා ගන්න. පොඩි කාලේ කිරිබනවා, වැඩි වුණාම ගොරෝසු ආහාර වර්ග ගන්නවා, කැබලි ආහාර ගන්නවා. එතකොට මේ විදිහට මනුෂ්‍ය භවයට අදාළ වූ ආහාර පාන තමයි එයා ගන්න. ඒ මනුෂ්‍ය භවයේ ඉන්න අයටත් අපි දෙන කෑම බීම, අපි දෙන කෑම බීම කියන අපි දෙන පුණ්‍යානුමෝදනාවක්, අපි දෙන තෑග්ගක් පෙර භවයේ ආයති භවයේ සඳහා සරු කරන්න අපි කිසියම් පිනක් දහමක් කරලා පින් දීමක් ඒ මනුෂ්‍ය ලෝකේ ඉපදිච්ච අයට අදාළ වෙන්නේ නැහැ. ඒකත් ඉම්පොසිබල් ප්ලේස් එකක් හැටියට, අපි දෙන දේවල් අනුමෝදන් වෙන්න බැරි තැනක් හැටියට තීරණය වෙන තැනක් තමයි මනුෂ්‍ය ලෝකේ. ඒ කියන්නේ මේකේ අදහස දැන් මනුෂ්‍ය ලෝකේ ඉන්න කෙනෙකුට පින් අනුමෝදන් වෙන්න, කියන්නේ මනුෂ්‍ය ලෝකේ පොඩක් මෙතන අපි තේරුම් ගන්න ඕනේ. මනුෂ්‍ය ලෝකේ ඉන්න කෙනෙක් තවත් මිනිස්සෙක් තමන්ගේ ඥාති කවුරු හරි
හොඳ දෙයක් කරලා ඒක කිව්වහම ඒක අහලා සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට යම් කිසි කෙනෙක් පින්කමක් කරලා අනිත් එක්කෙනාට කියනවා මම මේ පින්කම කළා කියලා තමන්ගේ යාළුවට ඥාතියෙකුට ඒතකොට කාට හරි කියනවා. කිව්වම ඒක ඇහුණාම ඒක අහලා එයාට සතුටු වෙලා ඒක පුණ්‍ය අනුමෝදනය ලබන්න පුළුවන්. මෙතෙන්දි කියන්නේ යම් කිසි කෙනෙක් මේ විදිහට නිවැරදිව දස කුසලයේ යෙදීම නිසා එයා පාපකාරී දේවල් කළේ නැහැ. එතකොට එයාගේ මරණයෙන් පස්සේ කායස වේදා පරම්මරණා. එතකොට කයෙහි බිඳී යෑමෙන් පස්සේ මරණයෙන් පස්සේ එයා මනුෂ්‍ය භවයක මිනිස් මවකගේ කුසෙහි පිළිසිඳගෙන ඒ මිනිස් මවගේ කුසෙන් බිහි වෙලා දරුවෙක් හැටියට එයා හැදෙනවා වැඩෙනවා. දැන් එහෙම වැඩෙද්දී ඒ දරුවා දැන් ඉපදෙන්න පුළුවන් ඒ මැරිච්ච දවසේම එයා මව කුසේ පිළිඳගත්තා කියමුකෝ. එතකොට මාස 10ක් යද්දී ඒ ගැබ මෝරලා එයා දරුවෙක් හැටියට උපදිනවා. එතකොට අරහේ එයාගේ පෙර ඥාතීන් එයාගේ අවුරුද්දේ පින්කම කරන්න පුළුවන්. එයාගේ 7 දවසේ පින්කම, 3 මාසේ පින්කම, අවුරුද්දේ පින්කම මේ පින්කම් තුනම කරන්න පුළුවන්. අපි සාමාන්‍ය චාරිත්‍ර වශයෙන් එහෙමනේ කරන්නේ. එතකොට දැන් මෙයා 7 දවසේ පින්කම කරනකොට අම්මා කෙනෙක්ගේ කුසේ පිළිසඳගෙන තින්නේ. 3 මාසේ පින්කම කරද්දිත් මව කෙනෙකුගේ පිළිසඳගෙන ඉන්නේ. එයාගේ අවුරුද්දේ පින්කම කරනකොට එයා ඉපදිලා මාස 2යි. එතකොට දැන් මේ එක අවස්ථාවකදීවත් මේ පිළිසඳගත්ත දරුවට පින් අනුමෝදන් වෙන්න හැකියාවක් නැහැ කියන එක. මේක අස්ථානයක් හැටියට දක්වන්නේ. ඉම්පොසිබල් ප්ලේස් එකක් හැටියට. එතකොට දැන් මැරිච්ච වෙලාවෙම මැරිච්ච අවස්ථාවෙම අපි කියමුකෝ පිළිසඳ ගත්තා කියලා. එහෙම පිළිසඳ ගත්තා නම් එයාගේ 7 දවසේ 3 මාසේ අවුරුද්දේ කවර පින්කමකදීවත් මේ ඥාතීන් ලොකු නොඑක් පින් දහම් කරලා එයාට පින් අනුමෝදන් කළාට අපේ මේ මිය පරලෝකීය ඥාතියාට ආතට ආච්චිට සීයට මාවට පියාට කාට හරි පින් අනුමෝදන් කරනවා කියලා කළාට දැන් එයා ඉපදිලා ඉන්නේ මනුස්ස භවයක නම් එයාට ඒ පින් ලබා ගන්න හැකියාවක් නැහැ. එතකොට ඒ මනුෂ්‍ය භවයේදී පින් ලබා ගන්න බෑ කියලා කියන්නේ මිය පරලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කරන පෙර භවයේ ඥාතීන් පින් අනුමෝදන් කරද්දී ඒ පින් අනුමෝදන් වෙන්න මෙයාට හැකියාවක් නැහැ කියන එක. මනුෂ්‍ය භවයේම ඉන්න කෙනෙක් පිනක් දහමක් කරලා එයා දැන් එයා වැඩි ළමෙක් වුණාට කියමුකෝ තරුණෙක් වුණා කියලා. ඒ කාලෙකදී තවත් තමන්ගේ ඥාතියෙක් පිනක් දහමක් කරලා ඒ අලුත් භවයේ ඥාතියෙක් පිනක් දහමක් හොඳ දෙයක් කරලා යාළුවෙක් කවුරු හරි හොඳ දෙයක් කළාම එයා ඒකට සතුටු වෙනවා නම් අනුව සතුටු වෙනවනේ අනුමෝදනා කියන්නේ. එතකොට එතෙන්දි සතුටු වෙනවා නම් එයා පින් අනුමෝදන් වෙනවා. ඒ පින් අනුමෝදන් වෙන්නේ මේ භවයේ ඉන්න ඥාති හිතවතුන් විසින් දෙන මේ කියන දෙයක් දැකලා සතුටු වීමක්. පෙර භවයේ හිටපු අය මිය පරලෝකීය ඥාතියාට දෙන පිනක් හැටියට යමක් පින් අනුමෝදන් කරද්දී මේ භවයේ ඉන්න එක්කෙනාට අනුමෝදන් වෙන්න හැකියාවක් නැහැ කියන එකයි මෙතෙන්දි කියන්නේ. ගැටළු ප්‍රශ්න එහෙම තියෙනවද? Then there is a case where a certain person refrains from taking life. Refrains from... Oh, can. ස්වාමීන් වහන්සේ දැන් මේ භවයේදී යම් කෙනෙක් පිනක් කරලා ඒක කෙනෙකුට අනුමෝදනා කරොත් ඒ මේ භවයේ ඉන්න කෙනාට ඒක ගන්න පුළුවන්ද? අය කියන්නේ? දැන් මම පිනක් කරලා මම කාට හරි අනුමෝදනා කරොත් ඔව් ඒක මේ භවයේදී ගන්න පුළුවන්ද? ඔව් ඒ ගන්න පුළුවන්. එයා ඒක දැක්කොත් එයා ඉන්න ඕනේ. දැන් මම මෙහෙ පිනක් කරලා මං ඒක එංගලන්තේ ඉන්න අයට මෙහෙන් අනුමෝදන් කළාට මං ඒක ගැන කිව්වේ නැත්තම් එහෙම මං මැසේජ් එකක්වත් දැම්මේ නැත්තම් එහෙම ගන්න බෑ. එහෙම ගන්න බෑ. දැන් මම මෙහෙ පින්කම කරලා මම මගේ මේ පන්තියේ ඉන්න කට්ටියට මම පින් අනුමෝදන් කළා කියමුකෝ.
ඔයගොල්ලන්ට දන්නේ ඔව්. නැහැ. ඔයගොල්ලෝ දන්නේ නැහැ. මම කිව්වෙත් නැහැ. මැසේජ් එකක් කිව්වෙත් නැහැ. පණිවිඩයක් දුන්නෙත් නැහැ. මුකුත්ම කළේ නැහැ. මම පින් අනුමෝදන් කළා මෙහෙදි. ඉතින් ඔයගොල්ලන්ට ඒක හම්බෙන්නේ නැහැ. යන්න බෑ. හැබැයි මම කිව්වොත් එහෙම මම පන්තිත් මම කිව්වොත් එහෙම මම මෙන්න මෙහෙම පින්කමක් කළා. ඔයගොල්ලොත් මතක් කළා. ඔයගොල්ලොත් සිහිපත් කළා. මෙන්න මෙහෙම දෙයක් තමයි මම කළේ කියලා. අනේ සාදු සාදු හොඳයි අපිත් සතුටු වෙනවා සන්තෝසයි කියලා අන්න කිව්වා නම් එතකොට පින් අනුමෝදන් වෙනවා. ඒක තමයි හරි අනුමෝදනය. ස්වාමීන් වහන්සේ. අනුව ආ, සතුටු වෙනවා. අනිත් එක ස්වාමින් වහන්සේ දැන් මම මෙහෙම දැම්මොත් දැන් අපේ අයියට සනිප නෑනේ. ඔව්. එයාට අපි අනුමෝදන් කළා එයාට කිව්වට එයාට ඒක තේරෙන්නේ නැත්නම් ඒකෙත් අනුමෝදනාවක් නෑ නේද ස්වාමීන් වහන්සේ? ගන්න බෑ. බෑ. එයා දකින්න අහන්න දැනෙන්න ඕන එයාට. දැනෙන්න ඕනේ නේ. ඔව් ඔව්. මේක මනසින් මනසට දැන් ඒ සම්ප්‍රේෂණය වෙන කියන්නේ එකක් නේ. ඔව් දැන් මනස කෙනෙක් ඔව්. දැන් ඇඳට වෙලා ඉන්නකොට ඒ කෙනාට සිහිබුද්ධිය තියෙනවා නම් ඒ කියන්නේ මම මොන හරි කරලා කිව්වොත් මෙන්න මෙහෙම ඔයා වෙනුවෙන් මම දුන්න දානයක් මේක අනුමෝදනම් වෙන්න පුළුවන් කිව්වොත් එයාට ගන්න පුළුවන්. පුළුවන්. සිහිබුද්ධිය තියෙනවා නම්. ඒ බුද්ධිය තියෙනවා නම් ඇහෙනවා නම් දැනෙනවා නම් යන්තම් වචනයකින් එක වචනයකින් හෝ එයාට දැනුණා නම් මේ මං හරි. වෙනුවෙන් මේ පින්කම කළා මෙහෙම කියලා මේගොල්ලෝ එතකොට එයා ඒකෙන් හරි. අනුමෝදනා වෙනවා සතුටු වෙනවා. ඒක හරි. එයා දකින්න නැතුව බෑ සම්ප්‍රේෂණය කරන්න. අනිත් එක දැන් ස්වාමීන් වහන්සේ දැන් සමහර කට්ටිය කියනවානේ මං අම්මලව දානි දුන්නා මේක අනුමෝදන් කරන්න අම්මා වෙනුවෙන් දුන්නේ මම කරේ අම්මත් ඒකට බොහොම සතුටු වුණා කියලා කියනකොට ඒ කියන්නේ අම්මට පින් හම්බෙනවානේ. ඔව්. හරි හරි. බොහොම ස්තුතියි ස්වාමීන් වහන්සේ. ස්වාමින් වහන්සේ ඔව්. ඒක හින්දානේ අපි ඔය එක එක ධර්ම දේශනාවලට එහෙම පස්සේ කියන්නේ මේ හාමුදුරන්ටත් කියන්නේ අනුමෝදන් ඔව්. වෙන්න ඔව්. කියලා අන්න හරි. ඔව්. ඔව්. නේද? ඔව්. එතකොට හාමුදුරන්ටත් පුළුවන් පින් අනුමෝදන් කරන්න බණ අහන අයට බණ අහන අයටත් පුළුවන් හාමුදුරන්ට පින් අනුමෝදන් කරන්න. එහෙයි. ඔව්. ඔව්. ඒක හරි. ඒක ඔව්. එතකොට හාමුදුරු සාදු කියලා ඒක පිළිගන්නවා. ඔව් මේ කියන්නේ බණ කීමේ පිනත් එයාට තියෙනවා. නමුත් අර අයත් ආපහු පින් අනුමෝදන් කළාම එයා හාමුදුරුවොත් ඒක අනුමෝදන් වෙන්න පුළුවන් හාමුදුරන්ට. මෙතන තියෙන්නේ අර ඒ අනුව ඒ කාරණය ඔස්සේ තමනුත් වඩා සතුටටපත් වීමනේ. කියන්නේ අනුමෝදනාව කියලා කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ තේරුණා. ඒක තමයි අර ස්වාමිනා කතං අන්න හරි. අනුමෝදිතබ්බන් කියන්නේ. අන්න හරි. මම අපි කරපු පින්කමොත් ඔබ වහන්සේත් අනුමෝදන් වෙන්න කියලා එහෙම කියන්නේ. ඔව්. එහෙමයි. අවසරයි බොහොම ස්වාමීන් ස්තුතියි ස්වාමීන් වහන්සේ. Right. Then there is the case where certain person refrains from taking life, refrains from taking what is not given, refrains from sexual misconduct, refrains from telling lies, refrains from divisive speech, refrains from abusive speech, refrains from idle chatter, is not covetous, bears no ill will, and has right views. With the breakup of the body after death, he reappears in the company of the Devas. He lives there, he remains there by means of whatever is the food of Devas. This too is an impossible place for that gift to accrue to one staying there. ඉදපන බ්‍රාහ්මණ ඒකච්චෝ පානාතිපාතා පටිවිරතෝ හෝති පේ සම්මාදිට්ඨිකෝ හෝති සෝ කායස්ස වේදා පරම්මරණා දේවානං සාභ්‍යතං උපජ්ජති යෝ දේවානං ආහාරෝ තේන සෝ තත්ත යාපේති තේන සෝ තත්ත තිට්ඨති ඉදම්පි බ්‍රාහ්මණ අට්ඨානං යත්ත ටිතස්ස තං දානං උපකප්පති. දැන් තව කාරණයක් තියෙනවා. යම් කිසි කෙනෙක් සතුන් මරන්නේ නැහැ, නොදුන් දේ ගන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, රළු වචන කියන්නේ නැහැ, හිස් වචන කියන්නේ නැහැ. මෙහෙම විසම ලෝභය, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටිය නැහැ. එබඳු කෙනෙක් එයාගේ මරණයෙන් පස්සේ එයා පහළ වෙනවා දිව්‍ය ලෝකෙ. දිව්‍ය භවයකට එයා පත් වෙනවා. එතකොට දිව්‍ය භවයකට පත් වුණාම
එයා එහෙ තමයි ඉන්නේ. දිව්‍ය භවයට අදාළ වූ ආහාර ක්‍රමයක් තියෙනවා. ඒ අය ලබන ආහාර ක්‍රමයක්. එතකොට දිව්‍ය භවයට අදාළ වූ ආහාර තමයි ඒ අය අත්විඳින්නේ ලබන්නේ. අයගොල්ලෝ ආහාර කොට ගන්නේ ඒ දිව්‍ය භවයට අදාළ වූ ආහාර. එතකොට වෙන කිව්වොත් මනෝ සංචේතනික ආහාර කියලා කියන්නේ. එතකොට ඒ මනසට අදාළ වෙන ආහාර ක්‍රමයකට තමයි ඒගොල්ලෝ ආහාර ගන්න ඒගොල්ලන්ගේ ක්‍රමයකට. එතකොට මේ ස්ථානයත් impossible place. එතකොට for the gift and accrue to the stay in there. එතකොට මේ දිව්‍ය භවයේ ඉන්න අයටත් මේ අපි දෙන පින් ලබා ගන්නට හැකියාවක් නැහැ. ඒකත් අස්ථානයක්. දිව්‍ය භවයට ගිහිල්ලා ඉන්නවා නම් එහිදිත් අපට මේ පින් දෙන්න හැකියාවක් නැහැ. එතකොට දැන් ඔබට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. අහන්න ඉස්සෙල්ලා මම මේ කියන්නේ. ඔබට දැන් හිතට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. එහෙනම් දෙයියන්ට පින් දෙන්නේ මොකටද කියලා. එහෙනම් දෙයියන්ට පින් දීලා වැඩක් නැහැ නේ කියලා. දැන් මෙතෙන්ද කියන්නේ මේ දෙයියන්ට පින් දීම සම්බන්ධ කතාවක් නෙමෙයි. දැන් අපි දෙවියන්ට පින් දෙනකොට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඉස්සෙල්ලා අපි කතා කරපු කාරණේ වගේමයි. අපි දෙවියන්ට පින් දෙනකොට දෙවියෝ ඒක දකින්න පුළුවන් තැනක ඉන්නවා නම් දෙවියෝ ඒක දකිනවා නම් ඒගොල්ලන්ට දැනෙනවා නම් අපි මෙහෙම පින් දෙනවා කියලා. ඒක දැකලා ඒගොල්ලන්ට සතුටු වෙන්න පුළුවන්. ඒකට පින් අනුමෝදන් වෙන්න පුළුවන් ඒකට. හැබැයි දෙවියෝ අපි පින් දෙනකොට ඒක දකින්න ඕනේ. ඒ කන්ටැක්ට් වෙන්න ඕනේ, සම්බන්ධ වෙන්න ඕනේ. මේ අහවල් අය පින් දහම් කරලා අපටත් පින් දෙනවා. අනේ හොඳයි කියලා ඒගොල්ලෝ ඒක දැකලා සතුටු වෙනවා. එතකොට අපි ඒ අයට පින් දීමක් ආකාසට්ටාජ මුම්මට්ටා කියලා අපි මේ පින් දෙන්නේ. එතකොට ඒක ඒගොල්ලෝ අපි සමග කන්ටැක්ට් වීමක්, දැකීමක්, හඳුනා ගැනීමක්, ඒගොල්ලන්ට පෙනීමක් තුලින් ඒගොල්ලෝ සතුටු වීම තමයි ඒ කියන්නේ ඒ දෙවියන්ට කරන පුණ්‍යානුමෝදනාව. මෙතෙන්දි කියන්නේ යම් කිසි කෙනෙක් දස කුසලයේ යෙදিলা යහපත්ව නිවැරදිව ජීවත් වෙලා එයා මරණයටපත් වෙනවා. මරණයටපත් වුණාම මෙහි ඉන්න ඥාතීන් එයා ඒ 7 දවසේ 3 මාසේ වර්ෂයෙන් ආදී මේ විදිහේ පින්දහම් කටයුතු වල යෙදিলা ඒ පින් අනුමෝදන් කරනවා. නමුත් අයා දෙවියෙක් බවට පත් වෙලා ඉන්නේ වෙන විට. දැන් ඒ දෙවියන්ට මේ අයගේ පින් ඕනේ නැහැ. එයා කරගත්ත පින් වලින් එයා ගිහිල්ලා දිව්‍ය භවයේ ඉපදිලා ඉන්නවා. දැන් එයා මරණයට පත් ගමන් මේ ක්ෂණයෙම එතකොට දිව්‍ය භවයේ උපදිනවනේ උපාතිකව. එවනහම 7 දවසේ පින්කම කළා එයාට පින් දුන්නට 3 මාස පින්කම කළා පින් දුන්නට එයාට ඕන වෙන්නේ නැහැ. එයා මේ අය දෙහි බැලීමක් සම්බන්ධ වීමක් නැත්තම් සමහරට එයාටත් මේක දකින්න පුළුවන්කමක් තිබුණොත් එහෙම එතකොට එයාට ලබා ගන්න පුළුවන් එකක් වෙනවා. ඒක දකිනවා නම් තමන්ගේ ඥාතීන් කරන දේ බැලුවොත් එහෙම දැක්කොත් එහෙම ඒගොල්ලන්ට පින් අනුමෝදන් වෙන්න පුළුවන් වෙයි. නමුත් එහෙම සම්බන්ධතාවයක් නැත්නම් එයා ගිහිල්ලා දිව්‍ය ලෝකයක යනවා මේ ලෝකෙත් තමගේ කිසි සම්බන්ධතාවයක් නැහැ. ඒ ඥාතීන් දකින්නෙත් නැහැ. මොන සම්බන්ධතාවයක්වත් නැහැ. නමුත් මෙහි අය තමන්ගේ නියමිත දවස්වල පින් දහම් කරලා පින් අනුමෝදන් කිරීම කරනවා. අර දෙවියෝ ඒක දන්නේ නැහැ. එහෙම එකක් කරනවද නැද්ද කියන එක කිසි සම්බන්ධයක් නැහැ. ඒතකොට යාට පින් අනුමෝදන් වෙන්න බෑ. ඒක ඉම්පොසිබල් ප්ලේස් එකක් හැටියට අස්ථානයක් හැටියටයි දක්වන්නේ. ඒ නිසා දෙවියන්ට පින් අනුමෝදන් කිරීම කියන කාරණයයි මෙතෙන්දි මේ කතා කරන මිය පරලෝකීය ඥාතියෙකුට පින් අනුමෝදන් කරද්දී යා දිව්‍ය ලෝකේ ගිහිල්ලා ඉඳීමයි කියන එක සිද්ධි දෙකක්. අවස්ථා දෙකක් හැටියටයි අපි හඳුනා ගන්න ඕනේ. Then there is the case where a certain person takes what is not given, engage in sexual misconduct, tells lies, engage in derisive speech, engage in abusive speech, engage in idle chatter, is covetous, bear ill will, and has wrong views. With the breakup of the body after death, he reappears in the realms of the hungry ghost. He lives there, he remains there by means of whatever is the food of hungry ghost. He lives there, he remains there, he means by means of whatever his friends and relatives give in dedication to him. This is the possible place for
the gift to accrue to one staying there. ඉදපන බ්‍රාහ්මණ ඒකච්චෝ පානාතිපාතියෝ හෝති පේ මිච්ඡාදිට්ඨිකෝ හෝති සෝ කායස වේදා පරම්මරණා පෙත්ති විසයන් උපපජ්ජති යෝ පෙත්ති විසයිකානං සත්තානං ආහාරෝ තේනසෝ තත්ත යාපේති තේනසෝ තත්ත තිට්ඨති යං වා පනස්ස ඊතෝ අනුප්පවෙච්ඡanti මිත්තා මච්ඡාවා ඥාති සාලෝහිතා තේනසෝ තත්ත යාපේති තේනසෝ තත්ත තිට්ඨති ඉදංකෝ බ්‍රාහ්මණඨානං යත්ත තිතස්ස තං දානං උපජ්ජති ති. දැන් මෙතෙන්දී කියනවා තවත් කාරණයක් තියෙනවා. යම් කිසි කෙනෙක් මේ ප්‍රාණාතිපාතය කරනවා, හොරකම් කිරීම කරනවා, කාමයේ වර්ධව ඇසිරෙනවා, බොරු කියනවා, කේලම් කියනවා, රළු වචන කියනවා, හිස් වචන කියනවා, විෂම ලෝභයෙන් යුක්තයි, ව්‍යාපාදයෙන් යුක්තයි, මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තයි. එයාගේ කයෙහි බිඳීමෙන් පස්සේ මරණයෙන් පස්සේ එයා නැවත පහළ වෙනවා ප්‍රේත ලෝකයක. පෙත්ති විශේෂ කියලා කියන්නේ ප්‍රේත ලෝකයක. හංග්‍රි ගෝස්ට්ස්. එයා එහෙ ජීවත් වෙනවා. එයාගේ පදිංචිය දැන් එහෙ. එයාට එහිට අදාළ වූ ආහාරයක් පෙත්ති විශේෂක සත්වයන්ට අදාළ වූ ආහාර ක්‍රමයක් තියෙනවා එහි. නමුත් එයා එහි වාසය කරනවා, ඉන්නවා. එයාට පුළුවන් මේ තමන්ගේ හිතවතුන් ඥාතීන් දෙන දේවල් එයා වෙනුවෙන් පින්දහම් කටයුතු කරලා එයාට කරන පුණ්‍ය අනුමෝදනාව එයාට බාර ගන්න අනුමෝදන් වෙන්න පුළුවන්. එතකොට මෙන්න මෙතන පුළුවන් තැනක් possible place එකක් මේ මෙහි ඉඳන් දෙන එයාගේ ඥාතීන් හිතවතුන් කරන පුණ්‍ය අනුමෝදනාව අනුමෝදන් වෙන්න පුළුවන් තැනක් තමයි මේ පෙත්ති විශේෂක කියලා කියන මේ හංග්‍රි ගෝස්ට්ලා කියලා කියන මේ මට්ටමේ අය සම්බන්ධයෙන් මේ පුණ්‍ය අනුමෝදනාව වෙන්න ඒ පින් බාර ගන්න ඒ අයට පුළුවන්කම තියෙනවා. But Master Gautama, if that dead relative does not reappear in that possible place, who partakes of that gift? Other dead relatives, Brahman, who have reappeared in that possible place. But Master Gautama, if that dead relatives does not reappear in that possible place, and other dead relatives have not reappeared in that possible place, then who partakes of that gift? It's impossible, Brahman. It cannot be that over this long time that possible place is devoid of one's dead relatives, but at any rate, the donor doesn't go without reward. සචේපන බෝ ගෝතමසෝ පේතෝ ඥාති සාලෝහිතා තන් තානං අනුප්පන්නෝ හෝති කෝතන් දානං පරිභුඤ්ජති අඤ්ඤේ පිස්ස බ්‍රාහ්මණ පේතා ඥාති සාලෝහිතා තන් තානං උප්පන්නා හෝති තේ තන් දානං පරිභුඤ්ජති. සචේපන භෝගෝතම සෝ චේව පේතෝ ඥාති සාලෝහිතෝ තං තානං අනුප්පන්නෝ හෝති අඤ්ඤේ පිස්ස ඥාති සාලෝහිතා පේතා තං තානං අනුපන්නා හෝති කෝතේ තං දානං පරිභුජ්ජಂತಿ අට්ඨානං කෝතේ ඒතම් බ්‍රාහ්මණ අනවකාසෝ යන් තානං විවිත්තං අස්ස ඉමිනා දීගේන අද්දුතා යදිදං පේතේහි ඥාති සාලෝහිතේ හි අපිච බ්‍රාහ්මණ දායකෝපි අනිප්පලෝති. එතකොට මේ මෙහෙම කිව්වහම මේ පින් අනුමෝදන් වෙන්න පුළුවන් මේ පෙත්ති විශේෂක කියන ආංග්‍රි ගෝස්ලා කියන වශයෙන් ඉන්න අයට පමණයි කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළාම ජානුස්සනි බ්‍රාහ්මණය ආනවා එහෙමනම් ශ්‍රමණ බෞද්ධ ගෞතමයන් වහන්සේ යම් කිසි ආකාරයකින් මේ මරණයට පත්වෙච්ච ඥාතීන් මේ කියන මේ පුළුවන් තැනක ආංග්‍රි ගෝස්ලා අතරේ උපදුනේ නැත්නම් එහෙම කවුද මේ පින් ගන්නේ? එතකොට ඒගොල්ලෝ මේ පින් අනුමෝදන් ඒගොල්ලෝ අර අනික් අයට පින් අනුමෝදන් වෙන්න බැරි නම් එතකොට ඒගොල්ලෝ අපේ ඥාතීන් මේ පරලෝකයේ පෙත්ති විශේෂක තත්වයට හංග්‍රි ගෝස්ලා බවට පත් උනේ නැත්නම් කවුද මේ පින් බාර ගන්නෙ? කවුද පින් ලබා ගන්නෙ?
එතකොට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා other dead relatives තවත් ඉන්නවනේ මිය පරලෝකීය ඥාතීන් බ්‍රාහ්මණය අන්න ඒ අය මේ පින් අනුමෝදන් වෙනවා who have reappeared in that possible place මේ පෙත්තිවිසයක නැත්තම් പ്രേත ලෝකේ උපන්න අපි අරමුණු කරගත්ත ඥාතියා පමණක් නෙමෙයි තවත් ඥාතීන් ඉන්නවා නම් ඒගොල්ලන්ටත් පුළුවන් මේ ඥාතීන් සිහිපත් කරලා පින් අනුමෝදන් කිරීමක් නිසා ඒ අයටත් පුළුවන් මෙන්න අපේ ඥාතීන් පින් දෙනවා කියලා ඒව බාර ගන්න ඒගොල්ලන්ටත් පුළුවන්. But Master Gautama, if that dead relative does not reappear in that possible place and other dead relatives have not reappeared in that possible place, then who partakes of that gift? එතකොට බ්‍රාහ්මණයා ජානුස්සනි බ්‍රාහ්මණයා අහනවා. එතකොට ස්වාමීනි ඔය කියන අපේ මිය පරලෝකීය ඥාතියාත් ගිහිල්ලා හංග්‍රි ගෝස්ලා අතර ඉපදුනේ නැත්නම් අපිට සම්බන්ධ වෙනත් ඥාතීනුත් හංග්‍රි ගෝස්ලා අතර නැත්තම් එහෙම එතකොට කවුද මේ දෙන්න පින් අනුමෝදන් වෙන්නේ කියලා ජානුස්සනි බ්‍රාහ්මණයා අහනවා. ඒතර බුදු පියාණන් වහන්සේ පිළිතුරු දෙනවා ඒක වෙන්නේ නැහැ බ්‍රාහ්මණයෝ මොකද ඒක වෙන්න බැරි දෙයක් මේ අතිශය දීර්ඝ වූ සංසාරයේදී අපට සම්බන්ධ කවර හෝ ඥාතියෙක් මේ කියන පෙත්තිවිසයක මට්ටමේ මේ හංග්‍රි ගෝස්ලා අතර නැහැ කියලා කියන්න කාටවත් හැකියාවක් නැහැ. ඒක වෙන්නේ නැති දෙයක් කවර හෝ මට්ටමකින් මේ මිය පරලෝකීය යම්කිසි අනිවාර්යයෙන්ම කෙනෙක් මේ පෙත්තිවිසයක මට්ටමේ අපට සම්බන්ධ මේ දීර්ඝ වූ සංසාරේ අපට සම්බන්ධතා ඥාති සම්බන්ධතා ගොඩනගලා තිබුණු කෙනෙක් අනිවාර්යයෙන්ම මේ පෙත්තිවිසයක ලෝකේ අනිවාර්යයෙන්ම ඉන්නවා. ඒ වගේම කවර ආකාරයකින් හෝ මේ යම්කිසි දානයක් පූජා කරන කෙනෙක් යම් දීමනාවක් කරන කෙනෙකුට ඒකෙන් ප්‍රතිඵලයක් නොලැබී යන්නේ නැහැ. Does Master Gautama describe any preparations for the impossible places? එතකොට ඊළඟට බ්‍රාහ්මණයා කියනවා මේ බැරි තැන් පිළිබඳව මේ පින් අනුමෝදන් වෙන්න බැරි තැන් පිළිබඳව යම් කිසි පැහැදිලි කිරීමක් කරන්නටේ කියලා බුදු පියාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. අපේ කාල සීමාව අවසන් වෙනවා. ඒ නිසා අපි මෙතනින් අවසන් කරමු. තව ටිකයි ඉතුරු වෙලා තියෙන. ඒ ටික අපි ඊළඟ දවසේ කියලා තව සූත්‍රයක් අපි කරමු. යම් සූත්‍රයක් කරන්න අවශ්‍ය නම් සාකච්ඡා කරන්න ඔබ මට එක මැසේජ් එකක් දාන්න කියන්න මට මේ සූත්‍රය කරමු කියලා. එහෙම නැත්නම් මම සූත්‍රයක් තෝරලා සාකච්ඡා කිරීම සඳහා ගන්නම්. අද තව පැය භාගයකින් පස්සේ බෝධිමග්ග වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඒ වැඩසටහනටත් ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ආහාර පිළිබඳ මාතෘකාවෙන් තමයි ඒක අද සාකච්ඡාව තියෙන්නේ. කැමති කෙනෙකුට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මම දැන් මේ වැඩසටහන අවසන් කරන්න. මොනවා හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවද අහන්න දෙයක් මේ සම්බන්ධයෙන් මතුවෙන දෙයක් විනාඩි 2-3ක් තියෙනවා. ස්වාමීනි අවසර මේ බ්‍රහ්මන අය පින් දෙන්නේ ඒගොල්ලෝ එක පූජාවල් නේද පූජා ඒගොල්ලෝ අර ගිනි පූජා වගේ ඒ වගේ දේවල් නේද කරන්නේ ඒගොල්ලෝ සාමාන්‍ය සාමාන්‍යයෙන් එහෙම තමයි කරන්නේ. නමුත් ඒගොල්ලන්ගෙත් ඔය තෑගි දීම නැත්නම් දානය කියන එක තියෙනවනේ ඒගොල්ලන්ගෙත්. දැන් ඒගොල්ලෝගේ ගිනි දෙවියන් ඒගොල්ලෝ හිතනවා ගිනි දෙවියන්ට පූජා කළාම ගිනි දෙවියන් ඒ අයට ලබා දෙනවා කියලා ඉස්සර තිබුණා. තව එක අග්නි හෝම කියලා හෝම තිබුණා. ගින්න උපයෝගී කරගෙන කරන හෝම පූජාවන් වගේ දේවල් තිබුණා. දෙවියන් ගිනි දෙවියන්ට පූජා කළාම ගිනි දෙවියෝ ඒවා ලබා දෙනවා අරගොල්ලන්ට කියලා. එතකොට ඒ වගේම තව අනිකුත් අයට දන් දීම ක්‍රමයකුත් මේ බ්‍රාහ්මණයගේ තිබුණා. කොහොමද ඒගොල්ලොත් මේ හොඳ දේවල් යහපත් දේවල් දීමනාව කියන එක අගය කරපු පිරිසක් තමයි බ්‍රාහ්මණයෝ කියන්නේත්. ඉන්දියාවේ එහෙම හොඳ ප්‍රතිපත්ති ඒගොල්ලන්ගෙත් තිබුණා. ඒ නිසා ඒව කරද්දී අර මිය පරලෝකීය ඥාතීන් සිහිපත් කරලා ඒගොල්ලන්ට පහසුවක් වේවා කියන අර්ථයෙන් දීමනාවල් සිදු කරනවා කියලානේ මේ බ්‍රාහ්මණය අහන්නේ. අපේ ක්‍රමේ භික්ෂුන් වහන්සේලාට දාන දීම කියන එක බ්‍රාහ්මණයන්ගේ නොතිබුණාට බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණයන්ටම දීලා හෝ බ්‍රාහ්මණයෝ වෙන අයට දීලා හෝ බ්‍රාහ්මණයෝ දෙවියන්ට දීලා හෝ
ඒ කවර ආකාරයක හෝ දීමනාවක් කරලා ඒකේ පුණ්‍ය ශක්තියින් අර යහපත අනික් අයට අනුමෝදන් වේවා කියන අදහස ඒගොල්ලන්ගේ තියෙනවනේ. ඒ මිය පරලෝකීය අය සුවපත් වේවා කියන එක. ඒ අර්ථයෙන් තමයි මේ අහන්නේ. අර අපේ දාන ක්‍රමයම නෙමෙයි. ඒගොල්ලන්ට අදාළ වූ දාන ක්‍රමයක ප්‍රතිඵලයන් හැටියට විපාකයක් හැටියට අර ඥාතීන්ට ලැබේවා කියන තේරුවෙන් තමයි ඒගොල්ලෝ එක්කලේ. ඒක සත්තු පූජක සත්තු මර ගින්දරෙන්ට දෙනවා නේද දෙබ්බෝ. ඔව් එහෙම ඒවත් තිබුණා. එක එක දැන් විවිධාකාර දේවල් තිබුණා. ඉතින් සතුන් බිලි දීලා කරන පූජාවනුත් තිබුණා. වෙන වෙන දීමනාවලුත් තිබුණා. ඉතින් අනික් අයටත් කෑම බීම දෙනවා. ඉතින් ඔහොම නොයි කියවා තිබුණා ඒගොල්ලෝ. ඔව් නැති බැරි මිනිස්සුන්ට ඒගොල්ලෝ දෙනවානේ ස්වාමීන් වහන්සේ. ඔව් දෙනවනේ. එහෙම දීමනාවල් තියෙනවනේ. ඒ වගේ පින් නේද? මට ඔළුවට ආවේ අර මොකක් හරි ඒගොල්ලෝ ගිනි දෙවි අත්තු පූජා කරන කෙනේ කියන එක දැන් ස්වාමීන් කිව්වන් පස්සේ මට මතක් වුණා මං අහලත් තියෙනවා ඒගොල්ලෝ එහෙම දෙනවා කියන එක දැන් මට ඔළුවට ආව ස්වාමීන් වහන්සේ ඒක කිව්වා ස්වාමීන් වහන්සේ පින් සිදුවා ස්වාමීන් මට ඒක දැන් මට ආවා